නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නිග්ගය්‍ය නිග්ගය්‍යං ආනන්ද වක්ඛාමි පවයිහ ආනන්ද පවයිහ වක්ඛාමි යෝසාරෝ සෝඨස්සති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල විශේෂයෙන්ම මහා ශුන්්‍යත සූත්‍රය මුල් කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වගෙන යන්නේ. ඉතින් මේ ධර්මදේශනා මාලාවේ අද වෙනකොට අපි හතරවෙනි අදියරට හතරවෙනි දේශනාවට පැමිණලා තියෙනවා. මහා ශුන්්‍යත සූත්‍රයේ එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ කාලකේමක කියන ශාක්‍යයින්ගේ ඒ ප්‍රදේශයේ වාසය කරද්දී තමයි දේශනා කරන්නේ. ඉතින් උන්වහන්සේ දකිනවා භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් රැස් වෙලා වාසය කරනවා. ඉතින් ඒක දකින බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසනවා මේ තරම් මේ භික්ෂුන් වහන්සේලා එක් රැස් වෙලා ඝනසංගනිකාරාමයෙන් එහෙමත් නැත්නම් බොහොම සතුටු සාමීචයෙන් සම්බහුල වශයෙන් ඉන්න තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මොකද කියලා. ඉතින් ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ කාලය චීවර කාලේ. චීවර පූජා කරන කාලේ ඉතින් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා චීවර කර්මවල යෙදෙනවා, නව කර්මවල යෙදෙනවා, සිවුරු සකස් කිරීම වල යෙදෙනවා, පඬු පෙවීම වල යෙදෙනවා. ඉතින් මේ ආදී නොයෙකුත් කටයුතු වල යෙදෙනවා. ඒ නිසා මේ බඳු පිරිසක් එක්ව වාසය කිරීමක් දැන් සිද්ධ වෙනවා කියලා. සාමාන්‍යයෙන් අපිට හිතෙන්න පුළුවන් මේ ශාස්ත්‍රූන් වහන්සේ වශයෙන් බොහෝ පිරිසක් Tamanට අනුගාමිකයින් ඉදීම, ශ්‍රාවකයන් සිටීම, ඔවුන් සියලු දෙනාම එක්ව වාසය කිරීම සමහරට බුදුරජාණන් වහන්සේ අගය කළාදෝ කියලා. නමුත් මෙතෙන්දී ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක අගය කරනවා වෙනුවට මේ බොහෝ පිරිසක් එක්ව වාසය කිරීම. එහෙමත් නැත්නම් ඒ බඳු ඇලී බැඳී වාසය කිරීම බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් විවේචනයට ලක් කරමින් ඒ වෙනුවට හුදකලාව වාසය කිරීම, ගණයා කෙරෙන් ඈත් වෙලා වාසය කිරීම, හුදකලාව වාසය කිරීම තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අනුමත කරන්නේ. ඉතින් එහෙම අනුමත කළා ඒ හුදකලා වාසය තුලින් එහෙමත් නැත්නම් ඒ තනිව වාසය කිරීම තුලින් ලැබෙන ආනිසංසත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා. ඒ කියන්නේ කෙනෙක් තනිව වාසය කරද්දී තමයි එයාට එක්තරා අන්දමකින් අවස්ථාවක් ලැබෙන්නේ එයාගේ ඇතුළත සාමයක්, ඇතුළත සංසිඳීමක්, ඇතුළත නිවීමක් ඇති කරගන්න. මොකද බොහෝ පිරිසක් එක්ක ඉඳද්දී එහෙම අවස්ථාවක් ලැබෙනවා හුඟක් අඩුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ తত্ত্বය පුළුවන් තරම් අගය කරනවා. අගය කළා ඒ తত্ত্বය රැක ගන්න. ඒ తত্ত্বය පුළුවන් තරම් පවත්වන්න අනුමත කරනවා. ඉතින් ඒ අනුමත කිරීමේ පළවෙනි පියවර වශයෙන් උන්වහන්සේ තමන් වහන්සේම කරන එක ක්‍රියාවක් ගැන මතක් කරනවා භික්ෂුන් වහන්සේලාට. ඒ තමයි තමන් වහන්සේව හම්බ වෙන්න ඇතැම් වෙලාවට එනවා රජවරු, සිටුවරු, මැති ඇමතිවරු, එහෙමත් නැත්නම් වෙනත් අන්‍ය ලබ්ධික ඒ අනුගාමිකයින් එනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ අයට දිගින් දිගට කතා කරන්න යන්නේ නැහැ. ඇතැම් වෙලාවට ඉක්මනටම ඒ අයව යවන්න උත්සාහන්ත වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී මේ සියලු නිමිති අතහැරලා මේ ශුන්්‍යතා විහරණයකින් වාසය කරන්න හිත නැමිච්ච වෙලාවක්. ඒ කියන්නේ උන්වහන්සේත් ඒ වෙලාවේදී විවේකයෙන් ගත කරන්න, ශුන්්‍යතා විහරණයකින් ගත කරන්න උත්සාහන්ත වෙන වෙලාවක්. ඒ වෙලාවේදී තමයි මේ රජවරු, සිටුවරු, ඒ තමන්ගේ අනුගාමිකයින්, ශ්‍රාවකයින්, භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකාවන් මේ වගේ පැමිණෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ අයට ධර්ම දේශනා කරමින් දිගින් දිගට කාලය ගත කරනවා වෙනුවට තමන් වහන්සේ ඉක්මනටම ඒ අයව පිට කරගන්න, අයින් කරගන්න තමයි කතාවක් කරන්නේ. ඉතින් මේ කාරණාව හෙලි කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා තමන් වහන්සේ පමණක් නෙමෙයි, තමන් වහන්සේව අනුගමනය කරන වෙනත් භික්ෂුන් වහන්සේ නමක් මෙන්න මේ ආකාරයෙන් ශුන්්‍යතා විහරණයකින් වාසය කරන්න කැමති නම් ඒ අයටත් අනුගමනය කරන්න වෙන්නේ මේ බඳුම ක්‍රියාපටිපාටියක්. මේ බඳුම ක්‍රියාපිළිවෙලක් තමයි අනුගමනය කරන්න වෙන්නේ. මේ බොහෝ සෙයින් ඇලී බැඳී කට්ටිය එක්ක කතා බහ කරමින් සතුටු සාමීචයේ යෙදෙමින් වාසය කරනවා වෙනුවට හුදේකලා වාසය තමයි ප්‍රිය කරන්නේ. දැන් එතකොට මේ ශුන්්‍යතා
මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී මේ එන විස්තර ටික අපිට ටිකක් මේ විදිහට ගොනු කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අතරම බුදුරජාන් වහන්සේ විවිධ අන්දමින් මේ ශුන්්‍යතා විහරණය සාර්ථක කරගන්න හැටි, ඒක තව තව පරිපූර්ණ කරගන්න හැටි, ඒක තව තව වර්ධනය කරගන්න හැටි විස්තර කරනවා. ඉතින් එතකොට ඒකේ බොහොම ප්‍රායෝගික පැත්තක් ටික ටික විස්තර කරගෙන යන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඇතැම් විට ඇතැම් යෝගාවචරයේක් ඇතුළත ශුන්්‍යතා විහරණයක් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. අජ්ජත්තං ශුන්්‍යතං මනසිකරෝති. ඒ කියන්නේ තමන්ගේ ඇතුළත යම්කිසි තිබෙන තත්ත්වයක් පාවිච්චි කරනවා තමන් තුළ නුවණක් දියුණු කරගන්න, විපස්සනා නුවණක් වඩා ගන්න. ඒ තුලින් දියුණු වෙච්ච ඒකාග්‍රතාවය, සමතය, විපස්සනාව උපයෝගී කරගෙන හිත ශුන්්‍යත මට්ටමකට ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක ඇතැම් වෙලාවට සාර්ථක වෙනවා, ඇතැම් වෙලාවට අසාර්ථක වෙනවා. ඇතැම් අවස්ථාවකදී බහිද්දා ශුන්්‍යතම් මනසිකරෝති කියලා මේ බාහිර තියෙන යම් දෙයක් උපයෝගී කරගෙන තමන් තුළ මේ ශුන්්‍යතා විහරණයක් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. ඒකත් ඇතැම් විට සාර්ථක වෙනවා, ඇතැම් විට අසාර්ථක වෙනවා. ඊළඟට මේ දෙකම පාවිච්චි කළා. අජ්ජත් බහිද්දා කියන මේ දෙකම පාවිච්චි කළාත් ශුන්්‍යතා විහරණයක් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒකත් ඇතැම් විට සාර්ථක වෙනවා, ඇතැම් විට අසාර්ථක වෙනවා. ඉතින් අපි හිතමු යම්ස කෙනෙක් අසාර්ථක වුණා නම් ඉතින් නැවතත් කරන්න තියෙන්නේ තමන් තුළ ඒ වමනා පවනට ඒකාග්‍රතාවය දිනු වෙලා නැත්නම්, සමාධිය දිනු වෙලා නැත්නම් ඒ සමාධිය දිනු කරගන්න උත්සාහන්ත වේ යුතුයි. ඊට පස්සේ නැවතත් විපස්සනාවට අවතීර්ණ වෙලා ඒ ශුන්්‍යතා විහරණයක් සඳහා උත්සාහන්ත විය යුතුයි. ඒ අවශ්‍ය කරන ප්‍රඥාව දිනු කරන්න උත්සාහන්ත විය යුතුයි. ඔන්න එතකොට එයාට පුළුවන් වෙනවා ආධ්‍යාත්මික යම් ක්ෂේත්‍රයක් පාවිච්චි කළා. ඒ කියන්නේ අපි තුමු ධාතු මනසිකාරයක්, වේදනානුපස්සනාවක්, ආනාපාන සතියක් පාවිච්චි කළා ඕනනම් නැවතත් ශුන්‍යතා විහරණයකට හිත අරගන්න. එහෙමත් නැත්නම් බාහිර තියෙන අපි තුමු ශබ්දයක් දිහා හොඳට ඇහුම්කන් දීගෙන ඉඳලා එතන තියෙන ඇතිවීම නැතිවීම ප්‍රවාහය තේරුම් අරගෙන, එහෙමත් නැත්නම් ගඳක්, සුවඳක්, රසක්, ස්පර්ශයක් මේ කොයි දේ වුණත් මේ බාහිරින් එන අරමුණක් වුණත් පාවිච්චි කළා කෙනෙකුට ශුන්‍යත තත්වයක් හිතේ ඇති කරගන්න, මතු කරගන්න උත්සාහන්ත විය හැකියි. ඉතින් මේ දෙකම උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ අන්දමින් ටික ටික හිතේ දියුණු කරගන්න ඒ ශුන්‍යත තත්වය ඊට පස්සේ කෙනෙකුට අවශ්‍ය නම් ආනෙන්ජ තත්වයක්, එහෙමත් නැත්නම් අරූප ධානයකට සමාන මට්ටමක් දක්වා උනත් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විස්තරය ඇත්තටම ඉන්නේ සලායතන විභංග සූත්‍රයේදී. අපි ඉස්සරහට ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බඳු එක්තරා අන්දමක ප්‍රායෝගික ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ හෙළි කරලා ඊට පස්සේ තවදුරටත් මේක බහුලීකృత කරන ආකාරය ඊළඟට ශුන්්‍යත සූත්‍රයේදී විස්තර කරනවා. මහා ශුන්්‍යත සූත්‍රයේදී විස්තර කරනවා. උදාහරණයක් වශයෙන් ඇවිදිනකොට මේ ශුන්්‍යතා විහරණයක් පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉඳගෙන ඉන්නකොට ඒ බඳු විහරණයක් පවත්වන්න උත්සාහන්ත වෙනවා. හිටගෙන ඉන්නකොට ඒ බඳු විහරණයක් පවත්වන්න උත්සාහන්ත වෙනවා. සැතපීලා ඉන්නකොට ඒ බඳු විහරණයක් පවත්වන්න උත්සාහන්ත වෙනවා. දැන් එහෙම ඉන්න අවස්ථාවේදී අර හිතේ තියෙන සරල ගතිය නිසා නැත්නම් අර තරම් භාවනාවකට වාඩි වෙලා එළඹ වාසය කිරීමක් කරන්නේ නැති නිසා සමහරවිට ඔන්න හිතේ යම් යම් අකුසල සිතුවිලි පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම එයා හිත දිහා බලාගෙන හිත ගැන අවධානයෙන් තමයි ඉන්නේ. එයා ඉතින් නිතර විමසා බලනවා මේ හිතේ මොනවා හරි අකුසල ධර්ම බලපවත්වනවාද? මේ හිතේ මොකක්ම හරි අකුසලයක් මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙනවද? ඇවිදිනකොට එහෙම අකුසලයක් හිතේ ක්‍රියාත්මක වෙනවද? හිටගෙන ඉන්නකොට යම් අකුසලයක් හිතේ ක්‍රියාත්මක වෙනවද? ඉඳගෙන ඉන්නකොට හිතේ යම් අකුසලයක් ක්‍රියාත්මක වෙනවද? සතිපලා ඉන්නකොට යම් අකුසලයක් ක්‍රියාත්මක වෙනවද කියලා නිතරම හිත ගැන විමසිල්ලෙන් තමයි ඉන්නේ. ඒ අකුසලයක් නැත්තම් ඒ කියන්නේ ශුන්‍යතා විහරණයේ තමයි හිත තියෙන්නේ. ඊට පස්සේ යා එහෙම ගත කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා යාගේ හිත යම්සි කතාවක් කරන්න නැමෙනවා. කාත් එක්ක හරි යම් පිළිසඳරක යෙදෙන්න කතාවක් කරන්න යාගේ හිත නැමෙනවා. ඉතින් එතකොට ඉතින් කල්පනා කරලා බලනවා මම මේ යෙදෙන කතාව නිවැරදි කතාවක්ද? ඉතින් ඒ බඳු නිවැරදි කතා 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. එකාතකින් කියනවා නම් තමන්ගේ ජීවිතයට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න, ළඟා කරගන්න උදව් වෙන ඒ බඳු කතා 10ක් දේශනා කරලා තිනවා. ඒ වගේම නිෂ්ඵල කතා 32කුත් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට තමන් මේ යෙදී ගත කරන්නේ කෙබඳු කතාවකද? මේක මට ගැළපෙන කතාවක්ද? සුදුසු කතාවක්ද? මගේ ආධ්‍යාත්මික ජීවිතයට මේ වැඩගත් මේ
වැදගත් දෙයක්ද මේ කතා කරන්නේ? ප්‍රයෝජනවත් දෙයක්ද කතා කරන්නේ කියලා හැමතිස්සෙම මේ විමසා බලන ගතිය එතනක් තියෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම ඒ හොඳට දැනුවත් වීම. මේ වෙලාවේදී මෙහිම කතාවක් කරනවා මේ ගැන මම දැනුවත්. මේක මට සුදුසු නෑ. හැබැයි තාමත් මම මේක කියදෙනවා කියලා දැනුවත් බවක් තියෙනවා. එහෙම නැත්නම් ඒක තේරුම් අරගෙන ඒක අඩු කරන්න, ඒකෙන් අයින් වෙන්න, ඒ වෙනුවට තේරුමක් ඇති දෙයක් කතා කරන්න කෙනෙක් උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ නිවැරදි දස කතාවන් වල යෙදෙන කොටත් ඒකේ ප්‍රමාණය දැනගෙන, ඒකේ ප්‍රයෝජනය දැනගෙන ඒක කරනවා. ඉතින් ඒකට ඒ පිළිබඳව සම්පූර්ණ දැනුවත් භාවයක් සහිතව තමයි මේ කටයුතු වල නිරත වෙන්නේ. ඒ නිසා මේ හැම කටයුත්තදීම ඉතිහ තත්ත සම්පජානෝ හෝති. තත්ත සම්පජානෝ හෝති. මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සෑම කාර්යයකම නියැලෙන්නේ හොඳට දැනුවත්ව. ඒ දැනුවත්ව තමයි මේ කටයුතු වල නිරත වෙන්නේ. ඊට පස්සේ යාට හිතනවා යමක් මේ වෙලාවේදී හිතන්න ඕනේ. කල්පනා කරලා බලන්න ඕනේ. අපි තුමු අපි දැන් රාජකාරී කටයුත්තකට පිවිසෙනවා. ඉතින් ඒ වෙලාවේදී යාට සිද්ධ වෙනවා යම් කිසි අතීතයේ වෙච්ච දෙයක් ගැන කල්පනා කරලා බලන්න, විමර්ශනය කරලා බලන්න. හිතලා බලන්න. එහෙම නැත්නම් අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන අනාගත සැලසුමක් හදන්න. එතකොට ඒ හිතන දේ තුලින් තමන්ගේ හිතේ කෙලෙස් වැඩෙනවද නැත්නම් හිතට අහිතක් සිද්ධ වෙනවද, හිතට අයහපතක් සිද්ධ වෙනවද, අනර්ථයක් සිද්ධ වෙනවද කියන එක ගැන යා යම් සැලකිල්ලක් දක්වනවා. ඉතින් එතකොට හිතේ යම් කිසි කාමයන් හා සම්බන්ධම සිතුවිලි නම් පහළ වෙන්නේ, තව කෙනෙකුට හානියක් අහිතක් කරන සිතුවිලි නම් පහළ වෙන්නේ, හිංසාවක් කරන සිතුවිල්ලක් නම් පහළ වෙන්න, අන්න ඒවා නවත්ත ගන්න, ඒවායින් හිත වළක්ව ගන්න, බේර ගන්න උත්සාහන්ත වෙනවා. ඒ වෙනුවට Tamanට කාමයන්ගෙන් අයින් වීමක් පිළිබඳව, නෙක්ඛම්මයක් පිළිබඳව සිතුවිල්ලක් නම් පහළ වෙන්නේ. එහෙමත් නැත්නම් අතහැරීමක් පිළිබඳව සිතුවිල්ලක් නම් පහළ වෙන්නේ. උපාදානයන්ගෙන් තොරව සිටීම පිළිබඳව සිතුවිල්ලක් නම් පහළ වෙන්නේ. එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට යහපතක් කරන්න මෛත්‍රී සහගත හිතක් නම් පහළ වෙන්නේ. මෙන්න මේ බඳු යහපත් සිතුවිලි තවදුරටත් අවශ්‍ය නම් හිතන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ සිතීම සම්බන්ධයෙන්ුත් බුදුරජාණන් වහන්සේ මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී දැනුවත් කරනවා. ඊට පස්සේ තවත් දෙයක් තමයි මතක් කරන්නේ. හැමතිස්සෙම මේ හිත ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. මේ හිතේ යම් අවස්ථාවකදී රූපයක් ඇසුරු කරගෙන මේ හිත එක්තරා අන්දමකින් උද්දාමයකට ලක් වෙලා තියෙනවාද? අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි කාව හරි කෙනෙක්ව දැක්කා. ඒ දැකපු කෙනා නිසා ඔන්න හිතේ යම්සි කැමැත්තක් පහළ වෙලා, හිත උද්දීපනය වෙලා, උද්දාමයට ලක් වෙලා, හිතේ අර තිබිච්ච සරල ශාන්ත ගතිය වෙනුවට දැන් තියෙන්නේ ටිකක් උද්දීපනය වෙච්ච ගතියක්. අවිසිච්ච ගතියක්. අන්න ඒ බඳු ගතියක් කොයි වෙලාවක හරි හිතේ තියෙනවද කියලා නිතර නිතර විමසලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. අන්න ඒ බඳු ඇවිස්සුන ගතියක්, උද්දාමයටපත් වෙච්ච ගතියක් ඇති වෙන්න පුළුවන් රූපයක් මූලික කරගෙන. ඇති වෙන්න පුළුවන් ශබ්දයක් මූලික කරගෙන. ඇති වෙන්න පුළුවන් ගඳක් සුවඳක් මූලික කරගෙන. ඇති වෙන්න පුළුවන් රසයක් මූලික කරගෙන. ඇති වෙන්න පුළුවන් යම් ස්පර්ශයක් මූලික කරගෙන. එතකොට මෙන්න මේ පංචකාමයන් නිසා අපේ හිතේ යම්කිසි උද්දාමයක් ඇති වෙලා තියෙනවද? අපේ හිතේ එක්තරාන්දක විසිරිල්ලක් සිදු වෙලා තියෙනවද? හිත අර තිබිච්ච සරල මධ්‍යස්ථ උපේක්ෂා සහගත තත්වයෙන් පිට පැනලා තියනවාද මේ රූපයක්, සද්දයක්, ගඳක්, රසක්, ස්පර්ශයක් ඇසුරු කරන්න ගිහිල්ලා. එහෙම දෙයක් දැන් ඇසුරු කරමින්ද ඉන්නේ. එහෙම මේක පැටලිලාද ඉන්නේ. එහෙම දෙයක ඇලිලාද ඉන්නේ කියලා නිතරම හිත ගැන විමසලා බලන්න කියනවා. ඒතකොට අපිට තේරෙනවා මේ එක අතකින් දැන් මේ ටික ටික මේ ශුන්්‍යතා විහරණයම ගැඹුරට තමයි යන්නේ. ශුන්්‍යතා විහරණයෙන් තමයි හිත පවත්වන්න දිගටම උත්සාහවන්ත වෙන්නේ. හැබැයි තමන්ගේ හිත දිහා විමසලා බලනවා මෙහෙම එළඹුමක් තියෙද්දී ශුන්්‍යතා විහරණයක සරල භාවයක නිකලස් භාවයක හිත පවත්වන්න උත්සාහවන්ත වෙද්දී තවමත් මේ හිත ගිහිල්ලා රූපයක්, සද්දයක්, ගඳක්, රසක්, පහසක් මේ ඇසුරු කරන්න, ඒවා රස විඳ ඉන්න, ඒවායේ පැටලි ඉන්න, ඒවා ගැන කල්පනා කර ඉන්න හිතේ නැඹුරුවක් තේනවද? හිතේ යම් උත්සාහයක් තේනවද? ඒ වෙතර නැමීමක් තේනවද කියලා විමසලා බලනවා. ඉතින් ඒ අතින් බලනකොට මේ සංයෝජනයන් ගැන තමයි මේ පොඩ අවදි වෙලා බලන්නේ. තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන සංයෝජන පිළිබඳව. ඒ කියන්නේ දැන් අපි දන්නවා මුලින් සංයෝජන පහකුත්, අගට සංයෝජන පහකුත් වශයෙන් නැත්නම් අපිව බොහොම සංසාරයේ යට තියෙන තලවලට, භූමිවලට, භවවලට ඇදලා තබන සංයෝජන, ඕරම් භාගයේ සංයෝජන කියලා පහකුත්,
අර උඩ තියෙන ඉහළ තියෙන බ්‍රහ්මතල ආදී කොටස් වලට ඇදලා තබන සංයෝජන පහක් උද්දම් භාගයේ සංයෝජන වශයෙන් උත් පෙන්ලා තියෙනවා. ඉතින් එතකොට මේ තාක් එක අතරින් අපි කතා කළේ ඒ ඕරම් භාගයේ සංයෝජන වලට අපේ හිත ඇදිලා තියෙන ආකාරය. මේ පස්කම් සෝයේ කියන්නේ අන්න ඒ බඳු දෙයක්. රූප වලට, ශබ්ද වලට, ගන්ධ සුවඳ, රස පහසට ඕවට ඇලීම කියන්නේ පංචකාමයන් කෙරෙහි ඇලීමක්. එතකොට අපාය භූමිය, මේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක, මේ ඔක්කොගෙම තියෙන මේ බඳු මේ පස්කම් සෝයට තියෙන ඇලීමක්. ඒතර ඒ බඳු මේ පංචකාමයන්ට අපේ හිතේ ඇලීම තියෙන තා අපි ඒ බඳු භූමියක් තමයි ඇසුරු කරන්නේ. දැන් එතකොට මේ හිත දිහා ප්‍රත්‍යවේක්ෂා කර කර බලන්න අන්නේ පංචකාමයන් කෙරෙහි අපේ හිතේ තියෙන ඇලීම, අන්නේ බැඳීම තමයි පොඩ විමසලා බලන්න. එහෙම දෙයක් දැන් තියෙනවද? ඒ බඳු දෙයක් දැන් හිතේ ක්‍රියාත්මක වෙනවද? ඒ බඳු දෙයක් නිසා හිත ඇවිස්සලා තියෙනවද කියලා තමයි බලන්නේ. ඒක තියෙනවා කියලා තේරුම් ගත්තනම් අන්න ඒක දුරු කරගන්න, ඒක අයින් කරගන්න, ඒ වෙනුවට හිත මධ්‍යස්ත කරගන්න, ශාන්ත කරගන්න තමයි ඒකට කෙනෙක් උත්සාහවන්ත වෙන්නේ. ඉතින් ඒ කියන්නේ මෙතන දැන් මේ පංචකාමයන් කෙරෙහි අපේ මුල් බැසගෙන තියෙන මේ ආසාව දුරු කරන ප්‍රතිපදාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. දැන් ඔය ආදියර ඉක්මුවාට පස්සේ තවත් සූක්ෂම පැත්තක් අන්තිමට දේශනා කරනවා. යම් වෙලාවක මේ හිතේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන ස්වභාවයක්, පුජ්‍යල භාවයක් හදන ස්වභාවයක්. මම ඉන්නවා, මම නැහැ. එහෙම නැත්නම් ඒක ඇවිල්ලා මගේ, මේකම ඇවිල්ලා මට අයිති. අර මම මූලික කරගත්ත, මම කියලා පුජ්‍යලයේ කේන්ද්‍ර කරගත්ත සිතුවිලි මේ හිතේ ක්‍රියාත්මක වෙනවද කියලා විමසිල්ලෙන් බලනවා. ඒක ඇති වෙන්න නම් ඇත්තටම මේ ස්කන්ධයන් කෙරෙහි යම් උපාදානයක් හිතේ සිද්ධ වෙන්න ඕනේ. යම් අවස්ථාවක රූපයක් උපාදාන කරගෙන මම කියලා හැඟීමක් හිතේ ඇතිලා තියෙනවා. ඒ බඳු මඤ්ඤණාවක් හිතේ ක්‍රියාත්මක වෙනවද? එහෙමත් නැත්නම් වේදනාවක් මූලික කරගෙන වේදනාවක් අල්ලගෙන වේදනාවකට ඇලිලා බැඳිලා ඒ හරහා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදනවද? එහෙමත් නැත්නම් යම් සංඥාවක් හිතේ බලපවත්වමින් ඒකට ඇලිලා ඒක ඇත්ත කියලා අරගෙන ඒක යහපත් දෙයක් කියලා අරගෙන ඒකට ඇලීම නිසා බැඳීම නිසා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගෙන ක්‍රියාත්මක වෙනවද? නැත්නම් තමන්ගේ තියෙන යම්කිසි කුසලතාවයක් මුල් කරගෙන යම්කිසි කරපු ක්‍රියාවක් මුල් කරගෙන දැනට හිතේ තියෙන යම්කිසි ගුණයක් හෝ අගුණයක් මුල් කරගෙන එතනින් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදනවද? එහෙමත් නැත්නම් මේ යම් දැනුවත් බවක් අපි තුමු දැකීම නිසා, ඇසීම නිසා, ගඳ සුවඳ දැනීම නිසා, රස දැනීම නිසා, ස්පර්ශය දැනීම නිසා, හිතට ආපසුතෙවිල්ලක් දැන ගැනීම නිසා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදනවද කියලා. එතකොට මේ ස්කන්ධයන්ට උපාදාන වීම හරහා, ස්කන්ධයන් උපාදාන කිරීම හරහා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන ස්වභාවයක් දැන් මේ හිතේ ක්‍රියාත්මක වෙනවද කියලා හිත ගැන ටිකක් සූක්ෂමව තවදුරටත් විමසා බැලීමක් ඒ අන්තිම කොටසදී සඳහන් වෙනවා. ඒතර මේ තුලින් අර හිතේ බොහොම සූක්ෂම අන්දමින් ක්‍රියාත්මක වෙන ඒ මම පුජ්‍යලයක් කෙනෙක් කියලා ඒ බඳු ඒ පුජ්‍යල භාවයක්, ආත්ම භාවයක් මූලික කරගත්ත ඒ සිතුවිලි ගොඩනැගීම පොඩ වළක්වමින් ඒවා දුර්වල කරමින් ඒ මමෙක් හදන ගතිය අඩු කරමින් ඒ බඳු උපාදානයන්ගෙන් හිත මුදවා ගනිමින් වාසය කිරීමක් දේශනා කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තුලින් අස්මිමානය ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ හිතේ තියෙන ඒ උද්ධම් භාගීය සංයෝජන වලට අයිති වෙන බොහෝම සූක්ෂම මට්ටමේ අනුසය ධර්මයක් වන මාන අනුසය ප්‍රහාණය වෙන්න ගන්නවා. අස්මිමානය ප්‍රහාණය වෙනවා. ඉතින් ඒකත්කින් කියනවා නම් මේ අර උද්ධම් භාගීය සංයෝජනත් දුරු කරන ප්‍රතිපදාවක් තමයි හෙලි කරලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ මුළු සූත්‍රයම බොහොම ගැඹුරු ප්‍රායෝගික විපස්සනා ප්‍රතිපදාවක් තමයි හෙලි කරන්නේ. ඒ කියන්නේ මුලින්ම න්‍යායක් වශයෙන් කොහොමද ශුන්්‍යතා විහරණයක් පවත්වන්නේ කියලා විස්තර කරනවා. ඊට පස්සේ ඒ පවත්වන ශුන්්‍යතා විහරණය තව දියුණු කරමින්, තව පතුරවමින් ඒක තමන්ගේ ඉරියව්වලදී පවත්වන හැටි, කතා කරද්දී ඒක පවත්වන්න උත්සාහත් වෙන හැටි, හිතද්දී ඒක පවත්වන්න උත්සාහත් වෙන හැටි, ඊළඟ පංචකාමයන්ගෙන් මේ හිත බේරා ගනිමින් ඒවැය ඇලෙන්න දෙන්නේ නැතුව, ගැලෙන්න දෙන්නේ නැතුව, ඒවා අභිනන්දනය කරන්න දෙන්නේ නැතුව, ඒවා තුලට රිංග ගන්න දෙන්නේ නැතුව, ඒවා තුල පැටලෙන්න දෙන්නේ නැතුව හිත බේරා ගනිමින් වාසය කිරීමක්. ඊට පස්සේ හිතේ අර විවිධ උපාදානස්කන්ධයන් උපාදානම් කරන අවස්ථාවන් වලදී ඒක දකිමින්, එතන තියෙන ඇති වෙන ස්වභාවය දකිමින් වාසය කරලා
හිතේ තියෙන මාන්නය දුරු කිරීමක්, අස්මිමානය ප්‍රහාණය කිරීමක් දේශනා කරනවා. ඒක සම්පූර්ණ බොහොම ප්‍රායෝගික ගැඹුරු විපස්සනා ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. ඒතර මේ දේශනාව දැන් මේ විදිහට ක්‍රමානුකූලව අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් පැත්තකට අවධානය යොමු කරනවා. ඒ තමයි යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේව ඇසුරු කරනවා නම් ඒ මොන හේතුවක් නිසාද ඇසුරු කරන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතනදි මතක් කරනවා භාගතුන් වහන්සේ මුල් කරගෙනයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේම මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න අපි එතකොට භාගතුන් වහන්සේ කියන දේ අහලා ඒ අනුව හික්මෙන්නම් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ශ්‍රාවකීන් වහන්සේලා තමන් වහන්සේව දැන් බොහෝ කාලයක් තිස්සේ ඇසුරු කරනවා. ඒ නිසා මේ ධර්මයේ පිළිබඳ සෑහෙන අවබෝධයක් ඒ අයට මේ වෙනකොටත් තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ නැවත නැවත දැනගන්නම නෙමෙයි එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේව ඇසුරු කළ යුත්තේ. මේ වෙනකොටත් ධර්මයේ දේශනා කළා තියෙන්නේ. නමුත් ඊට වඩා මේ විටින් විට බුදුරජාන් වහන්සේගෙන් අහන්න ලැබෙන අර දස කතාවන් ඒ නීවරණ දුරු කිරීම සම්බන්ධයෙන් ඊළඟට නිවනට යොමු වීම සම්බන්ධයෙන් සංසාර කලකිරීම සම්බන්ධයෙන් සසර කෙලෙහි විරාගයක් පහළ කර ගැනීම සම්බන්ධයෙන් හිත නිවා ගැනීම සම්බන්ධයෙන් හිතේ ලොකු ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් නිවන්ට යොමු වීම සම්බන්ධයෙන් ඒ කෙරෙන නිවැරදි දස කතාවන් යම් යම් අවස්ථාවන් වලදී භාගතුන් වහන්සේ සිද්ධ කරනවා. අන්න ඒ නිසා තමයි උන්වහන්සේව ඇසුරු කළ යුත්තේ කියලා මෙන්න මේ බඳු ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ තවත් පැත්තක් දැන් මේ සූත්‍රයේදී හෙළි කරනවා. ඒ තමයි මේ බඳු විහරණයක් අනුගමනය කරමින් ශුන්‍යතා විහරණයක් අනුගමනය කරමින් වාසය කරන කෙනෙකුට උනත් මුහුණ දෙන්න සිද්ධ වෙන ඇතැම් අනතුරු පිළිබඳව මේ සූත්‍රයේදී ඊට පස්සේ සඳහන් වෙනවා. ඉතින්දී මුලින්ම දේශනා වෙන්නේ මේ ශාසනයට අයිති නැති සාමාන්‍ය යම් ආචාර්යවරයෙක් ගැන තමයි මුලින්ම සඳහන් වෙන්නේ. ඒ කියන්නේ එතෙන්දී අදහස් කරන්න අමාරුයි අතර මේ තනත්තා ශුන්‍යතා විහරණයකින්ම වාසය කරනවාද කියලා. කෙසේ නමුත් යම්කිසි ප්‍රතිපදාවක් අනුගමනය කරමින් වාසය කරන යම්සි ආචාර්යයන් වහන්සේ නමක්. දැන් එයා ටික ටික අනිත් පිරිසෙන් ඈත් වෙලා හුදේකලාව තමන්ගේ චිත්ත විවේකයක් ඇති කරගන්න උත්සාහත් වෙද්දී දැන් එයා පිළිබඳව යම්කිසි ഘോഷාවක් පැතිරෙනවා. ඒ කියන්නේ කීර්තිරාවයක් පැතිරෙනවා. ඒ නිසා රජවරු සිටුවරු එයාව හම්බ වෙන්න එන්න පටන් ගන්නවා. ඊට පස්සේ බ්‍රාහ්මණයෝ එන්න පටන් ගන්නවා. අනිකුත් ජාතිකයින් එන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට එන්න පටන් අර ගැනීම නිසා දැන් එයාට කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඒ අයගේ වමනා එපාකම් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට දන්නේම නැහැ ටික ටික එයා මේ ගම්වැසියන්ගේ ඒ විවිධාකාර කටයුතු වල නියැලෙන්න යෑම නිසා එයාගේ අර තිබිච්ච විවේකයට අහිමි වෙලා ටික ටික එයාගේ හිත තණ්හාවෙන් වෙලෙන්න පටන් ගන්නවා. දැන් හිතේ තිබිච්ච තණ්හාව දැන් ආයෙත් මතුවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ තණ්හාව නිසා යම් යම් දේවල් වලට ආස කරන්න පටන් ගන්නවා. යම් යම් දේවල් ඉල්ලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ දේවල් ලැබෙන්න ඒවා ඊළඟට ආරක්ෂා කරගන්න, ඒවා තව බහුල කරගන්න, ඒවැ හොඳම දේවල් පරිහරණය කරන්න, හොඳම දේවල් තව ඉල්ල ගන්න. මෙන්න මේ බඳු ප්‍රත්‍ය බාහුල්‍යයට යෑමක් නැත්නම් මේ දේවල් බහුල වශයෙන් පරිහරණය කිරීමක්, අයිති කර ගැනීමක් දක්වා මේ තැනැත්තා යන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ தත්වය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ ආචාර්යවරයාට තියෙන උපද්‍රවය. එයා පටන් ගත්තේ බොහොම නිවැරදි ආකාරයෙන්. ඒ නිසාම යම්කිසි කීර්තිරාවයක් පැතිරුණා. ඒ කීර්තිරාවය නිසාම බොහෝ පිරිසක් එයා වෙතට එළඹුණා. අන්තිමට දන්නේම නැතුව මේ ආචාර්යවරයා පිරිහුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්තේවාසික උපද්‍රවය. ඒ කියන්නේ ඒ ආචාර්යවරයාගේ ගෝලයකට සිද්ධ වෙන්න පුළුවන් යම්සි උපද්‍රවයක් ගැන තමයි ඊළඟට දේශනා කරන්නේ. ඒ කියන්නේ යම්සි තැනැත්තෙක් ඉන්නවා, එයා යම්සි ගුරුවරයෙක් අනුගමනය කරනවා. ඒ ගුරුවරයාගෙන් ඉගෙනගත්ත යම් ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් එතකොට දැන් එයා උත්සාහවන්ත වෙන්නේ ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරන්න. ඉතින් ඒ නිසා ටිකක් විවේක තැනකට යනවා. උදාහරණයක් වශයෙන් යම් සේනාසනයකට යනවා. එහෙම නැත්නම් ආරණ්‍යයකට යනවා, ගහක් මුලකට යනවා. එහෙමත් නැත්නම් යම්කිසි ගුහාවකට යනවා.
එහෙමත් නැත්නම් කන්දක් පාමුලකට යනවා. ඉතින් මෙන්න මේ වගේ බොහොම හුදේකලාව පරිහරණය කරන්න පුළුවන්, හුදේකලාවේ ඉන්න පුළුවන්, අනිත් අයගෙන් වෙන් වෙච්ච විවේකයේ තියෙන තැනකට යනවා. ගිහිල්ලා එකලාව වාසය කරනවා. එයා හුදේකලාව වාසය කරනවා. තනියම ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. අපි තුමු මේ පිණ්ඩපාතයක් විතරක් ගන්න ගමට පිවිසෙනවා. ඉතින් මේ විදිහට කාලයක් යනකොට ඉතින් එයාගේ ඒ ප්‍රතිපදාව නිසා එයා ප්‍රසිද්ධියට ලක් වෙනවා. අනිත් අය එයාව අගය කරන්න පටන් ගන්නවා. එයාගේ ඒ කීර්තිරාවයක් පැතිරෙන්න ගන්නවා. දැන් ටික ටික එයාව හම්බ වෙන්න කට්ටිය එන්න ගන්නවා. ඊට පස්සේ ගමේ උදවිය දැන් ඒ මේ තැනැත්තාව හම්බ වෙන්න එනවා. ඊට පස්සේ නගරයෙන් ඒ තැනැත්තාව හම්බ වෙන්න එනවා. ඊට පස්සේ බ්‍රාහ්මණයෝද නගරවැසියෝද රජවරුද සිටුවරුද ඉතින් මේ විදිහට අනිත් අය දැන් ඒ තැනැත්තාව හම්බ වෙන්න එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? දැන් ඉතින් එයාට බණ කියන්න, උපදෙස් දෙන්න, එයාගේ කටයුතු වලට උදව් කරන්න, එයාගේ දුකට පිහිට වෙන්න, අවවාද දෙන්න. දැන් පොඩ දන්නේම නැහැ අර පිරිස් ඇසුර නිසා, ඒ පිරිසේ තියෙන කටයුතු වලට යෙදෙන්න වීම නිසා අර තැනැත්තාගේ තිබිච්ච විවේකයේ අහිමි වෙනවා. පොඩ දැන් එයාගේ හිතේ තණ්හාව ලියලන්න පටන් ගන්නවා. දැන් දේවල් වලට ආස කරනවා, දේවල් එයාටත් දැන් හම්බ වෙනවා. අනිත් අය ගෙනල්ලා විවිධ දේවල් පූජා කරනවා, පිරිකර පූජා කරනවා. දැන් ඒව රැක බලා ගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ පිරිකර වලත් හොඳ දේවල් හම්බ වෙනවා. ඒකම දැන් හිතේ පොඩ්ඩක් බලපවත්වනවා. දැන් පොඩ පිරිකර වැඩි වෙලා සේනාසනේ ටික ලස්සන වෙලා දන්නේම නැහැ අර තිබිච්ච සරල ගතිය අහිමි වෙලා ඒ ප්‍රත්‍යබාහුල්‍යයකට. ඒ කියන්නේ දේවල් බොහෝ වශයෙන් ඇසුරු කරන ඒවා වැඩියෙන් ගොඩ ගසා ගන්නා මට්ටමකට යන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම උපද්‍රවයකට යා ලක් වුණා නම් අර කලින් තිබිච්ච කෙලෙසුන් දුරු කරන ප්‍රතිපදාව වෙනුවට දැන් ආයෙත් අර මඩගොහරුවකටම වැඩිච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. එයා කොහොම හරි බේරිලා තමයි හිටියේ. නමුත් එයාගේ ඒ ගොඩනැගිච්ච කීර්තිරාවයම දැන් අනිත් පැත්තට හැරහිලා ඒ කීර්තිරාවය නිසාම පැමිණි පිරිසගේ ලැබෙන ඒ ලාභ සත්කාර නිසා ප්‍රශංසා ආදී නිසා අන්තිමට දැන් නැවතත් හිත කෙලෙස් බරිත තත්වයකට තණ්හාව වඩන පැත්තකට තමයි ගමන් කරලා තියෙන්නේ. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ කියනවා මේ අතවැසියාව ඒ ಗುಣ මරණයකින් මැරීම තමයි මේ සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ ආගාව තිබුණා ලොකු ගුණයක් දිනු කරන්න උත්සාහවන්ත වුණා ශ්‍රේෂ්ඨ ගුණයක්. නමුත් දන්නේම නැහැ අර පිරිස් ඇසුරට ගිහිල්ලා අනිත් අයගේ කටයුතු වල නිරත වෙන්න ගිහිල්ලා අනිත් අයට උදව් කරන්න ගිහිල්ලා අන්තිමට ඒ Taman තුළ තිබෙන ගුණයක් නැති වුණා, ගුණයක් අහිමි වුණා. මෙන්න මේ తত্ত্বය අන්තේවාසික උපද්‍රව අතවැසියෙකුට වෙන්න පුළුවන් අනතුරක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒතකොට අට කතාවේ කියනවා මේ අවස්ථා දෙක. ඒ කියන්නේ කලින් කතා කරපු ඒ ආචාර්ය උපද්‍රවයත් දැන් මේ කතා කරපු අන්තේවාසික උපද්‍රවයත් මේ භික්ෂු ශාසනයේ නෙමෙයි නැත්තම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කෙනෙක් ගැන නෙමෙයි මේ දේශනාව වෙන්නේ. මේ වෙලාව සාමාන්‍ය අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ගැන, ආචාර්යයන් වහන්සේ කෙනෙක් ගැන එමත් ඒ වගේම දෙවණියට කිව්වේ ඒ බඳු කෙනෙක්ගේ අනුගාමිකයෙක් ගැන, ශ්‍රාවකයෙක් ගැන. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේගේ ශාසනය ගැනත් දේශනා කරනවා. ඒකට නමක් දීලා තියෙන්නේ බ්‍රහ්මචර්ය උපද්‍රවය කියලා. බ්‍රහ්මචර්යයේ උපද්‍රවයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් අවස්ථාවකදී ලෝකේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා. ඒ සියලු දේට සුදුසු වෙන ඒ වගේම තමා විසින්ම මේ සම්බුද්ධත්වයට පත්වෙච්ච අවබෝධ කරගත්ත ඒ විද්‍යා චරණ ආදී ගුණයන්ගෙන් යුක්ත වෙච්ච ඒ යහපත් ගමනක් ආරම්භ කරපු ඒ බඳු යහපත් ගමනක යෙදුණු සියලු ලෝකය අවබෝධ කරගත්ත ඒ දමනය කළ යුත්තන් දමනය කරන්න ශක්තිමත් ඒ බඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් දෙවියන්ට බ්‍රහ්මීන්ට මනුස්සයින්ට උත්තම වූ ඒ බඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ කාලයකට පස්සේ පහළ වෙනවා. ඉතින් උන්වහන්සේත් අර වගේම මිනිසුන්ගෙන් ඈත් වෙලා විවේක ස්ථාන පරිහරණය කරනවා, ආරණ්‍යයක් පරිහරණය කරන්න පුළුවන්, වෘක්ෂ මූලයක්, ගස් මුලක් පරිහරණය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කඳු ශිඛර තියෙන තැනක් පරිහරණය කරන්න පුළුවන්.
ඒ වගේ ඒ බොහෝම විවේක ස්ථාන ඇසුරු කරමින් උන්වහන්සේ වාසය කරනවා. ඉතින් මෙහෙම ඇසුරු කරන්න උන්වහන්සේ ගැනත් ඉතින් කීර්ති ഘോഷාවක් පැතිරෙනවා, කීර්ති රාවයක් පැතිරෙනවා. උන්වහන්සේවත් මුණ ගැහෙන්න. එතකොට අර නගර වැසියන් පැමිණෙනවා. ඊළඟට ගම් වැසියන් පැමිණෙනවා, නියම් ගම් වැසියන් පැමිණෙනවා. දැන් මේ විදිහට ටික ටික අර අනිකුත් පිරිස උන්වහන්සේව හම්බ වෙන්නත් පැමිණෙනවා. දැන් එතකොට මුන්නහන්සේව මේ හම්බ වෙන්න මේ පිරිස ආවට මොකද? භාගතුන් වහන්සේ ඒ අයගේ කීර්ති මේ ප්‍රශංසා ආදිය නිසා, ඒ අරන්ගෙන එන පිරිකර ආදිය නිසා, ඒ ලැබෙන ලාභ සත්කාර ආදිය නිසා මුලාවකටපත් වීමක් භාගතුන් වහන්සේ තුල සිද්ධ වෙන්නේ නැහැ. ඒ ලැබෙන විවිධාකාර ලාභ සත්කාර කෙරෙහි යම්කිසි ගේදයක්, ඒ කියන්නේ කෑදරකමක් උන්වහන්සේගේ හිතේ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම විවිධාකාර දේවල් ගෙනත් දුන්නා කියලා ඒවා ගොඩ ගසා ගන්න, ඒවයින් හොඳ ටික තමන් ගාව තියාගන්න, තව ඉල්ල ගන්න, තව ඒවා හොයා ගන්න, ඒ බඳු ප්‍රත්‍යබාහුල්‍යයකට බුදුරජාණන් වහන්සේ පැමිණෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ ගොඩනැගෙන කීර්තිරාවය උන්වහන්සේට කරදරයක් වෙලා නැහැ. උන්වහන්සේ ඒකෙන් බේරලා තියෙනවා. ඒකෙන් ලැබෙන අර කලින් තිබිච්ච කලින් අවස්ථාවලදී විස්තර කරපු ඒ ආචාර්ය උපද්‍රවය හෝ ඒ අන්තේවාසික උපද්‍රවය බුදුරජාණන් වහන්සේ මගහරවගෙන තියෙනවා. දේවල් ලැබුණා, නමුත් ඒවැයෙන් මුලාවටපත් වීමක්, ඒවා කෙරෙහි දැඩි ලෝභයක්, කෑදරකමක්, ගේදයක් පහළ කර ගැනීමක්, ඒවා ඉල්ලා ගනිමින් ඒවම රැස් කරමින් ඒ ප්‍රත්‍යබාහුල්‍යයට පැමිණීමක් බුදුරජාණන් වහන්සේ තුල සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ගැන ඊළඟට දේශනා කරනවා. දැන් මේ හතරවෙනි අවස්ථාව. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක් අර විදිහටම බුදුරජාන් වහන්සේගෙන් මේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මය තමා තුළ දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට එයාත් මේ යම්සි ගහක් මුලකට යනවා, එහෙමත් නැත්නම් ආරණ්‍යයකට යනවා, එහෙමත් නැත්නම් පර්වතයක් ආසන්නයකට යනවා, කන්දක් පාමුලට යනවා, ගල් ගුහාවකට යනවා, සොහොන් පිට්ටනියකට යනවා, මාක් හරි වනපෙතකට යනවා, එහෙමත් නැත්නම් එලි මහනකට යනවා. ඉතින් මෙන්න මේ වගේ ජනයාගෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් විවේක තැනකට මේ ශ්‍රාවකයන් වහන්සේ පැමිණෙනවා. පැමිණලා යා අර ශුන්‍යතා විහරණයක් දිනු කරන්න, ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව දිනු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට උත්සාහන්ත වෙනකොට ආයෙත් ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ කීර්තියත් ඔන්න පැතිරෙනවා. මෙන්න මේ බඳු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා, මෙන්න මේ බඳු විහරණයක් කරනවා, මෙන්න මේ බඳු ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක් අනුගමනය කරනවා කියලා ඒ උන්වහන්සේ පිළිබඳ කීර්තිරාවයක් ටික ටික පැතිරෙන්න ගන්නවා. ඉතින් එතකොට ඔන්න ගමේ පිරිස ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා, නගරෙනුත් පිරිස ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා, විවිධ අවවාද ලබා ගන්න උත්සාහන්ත වෙනවා. දැන් දන්නේම නැහැ ටික ටික විවිධ වැඩවල නිරත වෙනවා. ඒ වැඩවලින්ම දැන් ටික ටික පිරෙනවා. විවිධ ස්පිරිස් ඇසුරට යනවා. දැන් විවිධාකාර මේ තාන්න මාන්න ආදිය, එහෙමත් නැත්නම් පිරිකර ආදිය දැන් ටික ටික ලැබෙනවා. ඒවා කෙරෙහි හිතේ දන්නේම නැතුව ආසාවක්, තණ්හාවක් ගොඩනැගිලා මේ භික්ෂුන් වහන්සේත් අර තමන් ගාව තිබිච්ච ගුණය පොඩ පිරිහෙලාගෙන අනිත් පැත්තට තමන්ගේ හිතේ නැවතත් තෘෂ්ණාවක්, මේ කාමයන් කෙරෙහි ආසාවක්, මේ ප්‍රත්‍යයන් තව එකතු කර ගැනීමේ උවමනාවක්, ප්‍රත්‍ය බාහුල්‍යයකට පැමිණීමක් දැන් දන්නේම නැතුව සිද්ධ වෙනවා. ඉතින් මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ කියන්නේ බ්‍රහ්මචර්ය උපද්‍රවය කියලා. දැන් භික්ෂුන් වහන්සේ නමක් වුණත් මේ தത്വයටපත් වෙන්න පුළුවන්. දන්නේම නැහැ. එතකොට අර නැවතත් ඒ ජාති ජරා මරණ ආදී අනිකුත් ඒ බොහෝ කෙලෙස් වලට බොහෝ සසරට බැඳිච්ච தത്വයකට තමයි නැවතත්පත් වෙන්නේ. මුලින් තිබුණා ගුණයක් වඩාගෙන ආවා. නමුත් දන්නේම නැහැ. ඒකෙන් පිරිහිලා ඒ ಗುಣධර්ම ටික පිරිහෙලාගෙන ಗುಣ මරණයෙන් මරණයකටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මචර්ය උපද්‍රවය ගැන දේශනා කරනවා. ඒතර අපිට තේරෙනවා මේ தত্ত্বයන්, මේ ශුන්්‍යතා தত্ত্বයන් කෙනෙක් දියුණු කරන්න උත්සාහන්ත වෙද්දී යම් උපද්‍රව තියෙනවා. තමන් නිවැරදි ක්‍රමය අවබෝධ කරගෙන තිනවා, යා යුතු මාර්ගය මේකයි කියලා තේරුම් අරගෙන තිනවා. හැබැයි මේ උපද්‍රවත් තමන්ට එන්න ඉඩ තිනවා කියන එකත් තේරුම් ගැනීම වටිනවා. ඊට පස්සේ එක්තරාන්දමක සංසන්දනාත්මකව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා
මේ ආචාර උපද්‍රවයයි අන්තේවාසික උපද්‍රවයයි මේ බ්‍රහ්මචර්ය උපද්‍රවයයි කියන මෙන්න මේ තුනෙන් ටිකක් බරපතල වෙන්නේ මේ තුන්වෙනියට කියපු බ්‍රහ්මචර්ය උපද්‍රවයයි කියලා. ඉතින් බැලුව බැලමට අපිට මේකේ මොකද මේ එහෙම කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. මොකද දැන් අනිත් අවස්ථාවන් දෙකේදී කතා කළේ වෙනත් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් වෙනත් ආචාර්යයන් වහන්සේ කෙනෙක්ගේ සිද්ධ වෙන පරිහානිය. උන්වහන්සේ අනුගමනය කරන ගෝලයෙක්ගේ සිද්ධ වෙන පරිහානිය. තුන්වෙනියට විස්තර කරේ මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්ගේ සිද්ධ වෙන පරිහානිය. ඒතර මේ තුන්වෙනි අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ බොහොම බැරෑරුම් වශයෙන් දේශනා කරන්නේ. ඉතින් ඒක පොඩි සංසන්දනාත්මකව කරුණක් ඉදිරිපත් කරනවා අට කතාවේ. අට කතාවේ කියනවා යම්ස කෙනෙක් මේ බූරුවෙක්ගේ පිටේ ගිහිල්ලා එහෙම නැත්නම් අස්සෙක්ගේ පිටේ ගිහිල්ලා එහෙම වැටුනොත් ඉතින් මහා උසකින් නෙමෙයි වැටෙන්නේ. හැබැයි යම්ස කෙනෙක් ඇතෙක්ගේ පිටේ ගිහිල්ලා ඇතාගේ පිටින් වැටුනොත් එහෙම ඉතින් ලොකු උසක දන් තමයි වැටෙන්නේ. ඉතින් එතකොට සිද්ධ වෙන හානිය බරපතලයි. අන්න ඒ වගේ තමයි කියනවා මේ බුද්ධ ශාසනයක පැවිදි වෙලා බුද්ධ ශාසනයක් කටයුතු කරමින් එතනින් පිරිහුණා නම් ලොකු දෙයක් තමයි Tamanට අහිමි වෙන්නේ. මොකද ලොකු ප්‍රතිපදාවක් අනුගමනය කරමින් හිටියා ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක් අනුගමනය කරමින් හිටියා. ඒ සියල්ල අහිමි වීමක්, ඒ සියල්ල තමන්ගෙන් ගිලිහි යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එතනදී සිද්ධ වෙන්න පුළුවන් පරිහානිය කෙනෙකුට ප්‍රබල වශයෙන් දැනෙනවා. ඒක තමයි එතන තියෙන බරපතල తත්වය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ විදිහට විස්තර කරන බුදුරජාණන් වහන්සේ දැන් අපිට තේරෙනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ අනිත් භික්ෂුන් වහන්සේලාට මේ අවවාදයක් මේ දෙන්නේ. මොකද දකිනවා මේ භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් එක් රැස් වෙලා වාසය කරනවා. සිවුරු සකස් කිරීම ආදී බොහෝ බහුල කටයුතු වල යෙදෙනවා. ඉතින් මේ නිසා මේ අයට දැන් අර ශුන්්‍යතා විහරණයක් ගැන මේ තියෙන උවමනාව ටික ටික අඩු වෙලා දැන් මේ ප්‍රත්‍ය සකස් කර ගැනීම, සිවුරු සකස් කර ගැනීම, තමන්ගේ සුඛ විහරණය සකස් කර ගැනීම පැත්තට තමයි හිත නැඹුරු වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අවවාද කරන එක තමයි මේ කරන්නේ. එහෙම කරන්න එපා. හුදෙකලා වාසය කරන්න, ශුන්්‍යතා විහරණයක් අනුගමනය කරන්න, මේ තරම් මේ ශුන්්‍යතා විහරණය තව තව ප්‍රගුණ කරන්න, දියුණු කරන්න, හාත්පස පතුරවන්න කියලා මේ විවිධ අන්දමින් දැන් මේ දේශනයක් කරන්නේ. දැන් මේ දේශනය අවසන් අධීරයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ මාව ඇසුරු කරන්න මෙත්තා ප්‍රතිපත්තිය. මිත්තවතාය සමුදාචරත මාව ඇසුරු කරන්න නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේව ඇසුරු කරන්න මෙත්තා ප්‍රතිපත්තිය. මෛත්‍රී ප්‍රතිපත්තියෙන් ඇසුරු කරන්න මා සපත්තවතාය මාව වෛර ප්‍රතිපත්තියෙන් ඇසුරු කරන්න එපා කියලා දේශනා කරනවා. එහෙම වෛර ප්‍රතිපත්තියෙන් ඇසුරු කරන්නේ නැතිව වෛරී ප්‍රතිපත්තියකින් ඇසුරු කරන්නේ නැතිව මෛත්‍රී සහගත ප්‍රතිපත්තියෙන් මාව ශාස්ත්‍රුන් වහන්සේව ඇසුරු කරනවා නම් දීර්ඝ කාලයක් ඔබ සියලු දෙනාටම හිත පිණිස සුව පිණිස හේතු වෙනවා කියලා දේශනාවක් කරනවා. ඊට පස්සේ දැන් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මොකද්ද මේ වෛරී ප්‍රතිපදාව, මොකද්ද මේ මෛත්‍රී සහගත ප්‍රතිපදාව කියන්නේ කියන එකත් දේශනා කරනවා. ඒ කියන්නේ දැන් අපි ගුරුවරයෙක්ව ඇසුරු කරද්දී, ශාස්ත්‍රූන් වහන්සේව ඇසුරු කරද්දී මොන අන්දමින්ද උන්වහන්සේ කෙරෙහි පිහිටිය යුත්තේ? අපේ හිතේ බලපැවැත්විය යුත්තේ මොන වගේ ආකල්පයක්ද උන්වහන්සේ කෙරෙහි කියන එක තමයි මෙතෙන්දී විස්තර වෙන්නේ. දැන් මුලින්ම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද කෙනෙක් උන්වහන්සේව වෛරී ප්‍රතිපත්තියකින් ඇසුරු කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ ශ්‍රාවකයන් වහන්සේලාට ශාස්ත්‍රූන් වහන්සේ වශයෙන් ධර්මයක් දේශනා කරනවා. ඉතින් ඒ මොකද මේ අය කෙරෙහි තියෙන අනුකම්පාව නිසා, ඒ අයගේ තියෙන හිතයිශී භාවය නිසා මේ අයව මේ සංසාරයෙන් මුදවා ගන්න ඒ මම අනුගමනය කරපු ප්‍රතිපදාව මම නොපිරිහෙලා මේ දේශනා කරනවා. නොවලහා දේශනා කරනවා. කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්න නැතිව මම දේශනා කරනවා. ඉතින් මෙහෙම දේශනා කරද්දී මේ ශ්‍රාවකයන් ඒකට කන් දෙන්නේ නැහැ. ඒක අහන්න කැමති වෙන්නේ නැහැ. ඒක දැනගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ අය ඒ වෙනුවට මේ වෙන වෙන දේවල් කල්පනා කර වෙන වෙන පැත්තට තමන්ගේ අවධානය යොමු කරගෙන ජීවත් වෙනවා. ඒතර මේ අන්දමින් කටයුතු කිරීම තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ තමන් වහන්සේ කෙරෙහි වෛරී ප්‍රතිපදාවකින් නැත්නම් සතුරු ප්‍රතිපදාවකින් කටයුතු කිරීම කියලා. ඉතින් මෙතෙන්දී කටයුතු කරන්නේ මෛත්‍රී ප්‍රතිපදාවකින් නෙමෙයි. කෙනෙක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා.
ඊට පස්සේ දේශනා කරන කොහොමද කෙනෙක් මෛත්‍රී ප්‍රතිපදාවකින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කටයුතු කරන්නේ. එතෙන්දී දේශනා කරනවා අර වගේම බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ සංසාර දුකින් අත මිදලා සර්වඥතා ඥාණයට පැමිණිලා මේ අනිකුත් ලෝක සත්වයාට කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් දහමක් දේශනා කරනවා. ඒ ඇවිල්ලා මේ අනිත් අය කෙරෙහි අනුකම්පාවෙන් අනිත් අය කෙරෙහි හිතයිශී භාවයකින් තමයි දේශනා කරන්නේ. ඉතින් එහෙම දේශනා කරද්දී, එබඳු දහමක් දේශනා කරද්දී මේ අයට මේ යහපත පිණිස, හිත පිණිස, මේ තමන්ගේ ශ්‍රාවකීන්ගේ උන්නතිය පිණිස, දියුණුව පිණිසයි මේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයක් දේශනා කරන්නේ. ඉතින් මේ බඳු දහමක් දේශනා කරද්දී ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ වචනයට ඔන්න යම්කිසි ශ්‍රාවක පිරිසක් බොහොම උමනාවෙන් කන් දෙනවා. ඒක පිළිපදින්න උත්සාහන්ත වෙනවා. අමාරුකම් තියෙන්න පුළුවන්, තමන්ගේ දුර්වලතා තියෙන්න පුළුවන්. නමුත් උත්සාහන්ත වෙනවා මේ ශාස්ත්‍රඥ වහන්සේ කියන ආකාරයෙන් පිළිපදින්න. ඒ අනුව හික්මෙන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඒ දේශනා කරන ධර්මයට අහුම්කම් දෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට අහුම්කම් දෙන්න උත්සාහන්ත වෙන, ඒක දැනගන්න තව උත්සාහන්ත වෙන, ඒ ශාසනය තුල තව පිළිපදින්න හික්මෙන්න උත්සාහන්ත වෙන අන්නේ පිරිස තමයි මෙන්න මේ මෙත්තා ප්‍රතිපත්තියකින් නැත්නම් හිතයිශී ප්‍රතිපත්තියකින් කටයුතු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේ කෙරෙහි මේ ශ්‍රාවකීන් පිළිපදින ආකාර දෙකක් දේශනා කරනවා. දැන් අපිට උදාහරණයක් වශයෙන් කිව්වොත් සාමාන්‍ය ගුරුවරයෙක් වුණත් යමක් කමක් කියද්දී අවවාද කරද්දී ටිකක් තරවටු කරද්දී සැරෙන් කියද්දී සමහරට ගෝලයෙක්ගේ හිතේ පහළ වෙන්නේ වෛරී ස්වභාවයක්. නේද? තේරුම් ගන්න නැහැ මේ ගුරුවරයා තමන් මේ හදාගන්න නිවැරදි පාරට යොමු කරන්න. එහෙම නැත්නම් තමන්ගේ මේ අඩුපාඩුවක් දැකලයි මේ පෙන්වන්නේ කියන පැත්තෙන් නෙමෙයි ඇතම් කෙනෙක් බලන්නේ. ඒ වෙනුවට මේ මට මෙයා බැන්නා, මට මෙයා මේ චෝදනා කළා, මාව නිග්‍රහයට ලක් කරා, අනිත් අය ඉදිරියේ මාව හැල්ලුවට මේ භාජනය කළා කියලා වෛරී ප්‍රතිපදාවකින් නැත්නම් වෛරී ආකල්පයකින් තමයි ගුරුවරයා දිහා බලන්නේ. හැබැයි ඊට වඩා වෙනස් ප්‍රතිපදාවක් කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ තමන් ගාව යම්සි වැරද්දක් තිබුණා, ඒක මේ තාක් මට තේරුනේ නැහැ. ඒක නිසා ජීවිත කාලයක් පුරාවටම මාගාව අරගෙන ආපු වැරද්දක්. ඉතින් මෙන්න මේ තැනත්තා දැන් මට මේ වැරද්ද පෙන්නලා දෙනවා. මේ වැරද්ද මම මෙතෙන්ද හදාගත්තේ නැත්නම් මැරෙන්න වෙන්නේ මේ වැරද්ද තියාගෙනමයි. සංසාරෙටම මේ වැරද්ද අරගෙන යනවා. ඒ නිසා මේ වැරද්ද හදාගන්න, නිවැරදි කරගන්න දැන් තියෙනවා යම්සි අවස්ථාවක්. කියලා ඔන්න ඔය தත්ත්වයේ තේරුම් අරගෙන හරියට නිධානයක් පෙන්ලා දෙන කෙනෙක්ව බොහොම මේ ගෞරවයෙන්, බහුමානයෙන් පිළිගන්නවා වගේ මේ යම්සි තැනැත්තෙක්, යම්සි ආචාර්යයන් වහන්සේ නමක්, පඬිතෙක්, ගුණවතෙක් අපිට අවවාදයක් දෙද්දී කෙනෙකුට අන්නේ බඳු ආකල්පයකින් බලන්න පුළුවන් නම්, ඒ අවවාදයේ කෙරෙහි පිහිටන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා එක්තරා අන්දමක හැදෙන්න ලකුණක්. තමන් නිවැරදි වෙන ස්වභාවයක් එතන තියෙනවා. එතකොට මේ තමන් නොදකපු යම්කිසි වැරද්දක් තමයි දැන් මේ ආචාර්යයන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඉතින් ඒක හරියට නිධානයක් පෙන්වනවා වගේ ආකල්පයකින් දකින්න පුළුවන් නම්, ඒ වරද හදාගන්න පුළුවන් නම්, ඒ වරද හදාගෙන තවදුරටත් හික්මෙන්න පුළුවන් නම්, අනේ මේ ආචාර්යයන් වහන්සේ මාව හික්මවන්න මෙන්න මේ බඳු අවවාදයක් දුන්නා නේද කියලා බොහොම නිහතමානීව ඒ වැරද්ද පිළිගන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා ගුණයක්. ඉතින් ඔන්නේ தත්ත්වය තමයි බුදුරජාණන් වහන්සේත් විස්තර කරන්නේ. මේ තමන් වහන්සේත් මේ ලෝකයට ධර්මයක් දේශනා කරන්නේ අනිත් අයගේ යහපත පිණිස. අනිත් අයට අනුකම්පාවෙන්, ලෝකානුකම්පාවෙන් තමයි ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ බඳු ධර්මයක් දේශනා කරද්දී ඒක අනුගමනය කරන්න යම්ස කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම්, කන් යොමු කරනවා නම්, ඒක තව දැනගන්න උත්සාහයක් දරනවා නම්, ඒ අනුව හික්මෙනවා නම් අන්න එතන තියෙනවා උන්වහන්සේ කෙරෙහි මෛත්‍රී සහගත ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් ඉතින් ඒ උන්වහන්සේව පිළිකව කරනවා නම්, එහෙම නැත්නම් උන්වහන්සේ නිසා මේ බොහෝ ශික්ෂාපද පනවලා තිනවා, මේව රකින්න පුළුවන්ද කියලා ඒව හැල්ලුවට ලක් කරනවා නම්, උන්වහන්සේව අවඥාවට ලක් කරනවා නම්, ඒ වෙනුවට Tamanට කැමැති විදිහට හැසිරෙනවා නම්, අර ප්‍රතිපදා අනුගමනය කරන්නේ නැතුව ඉන්නවා නම් අන්න එතන තියෙන්නේ වෛරී සහගත ප්‍රතිපදාව. දැන් ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකීන්ම හික්මවන ආකාරය ටිකක් ගැඹුරු උපමාවක්නුත් පෙන්නනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා නිග්ගහ්‍ය ආනන්ද වක්ඛාමි. පචය්‍ය ආනන්ද වක්ඛාමි. යෝ සාරෝ සෝ ටස්ස තීති. ඒක තමයි මම මාතෘකාව වශයෙන් අද තබා ගත්තෙත්.
නිග්ගහ්‍ය ආනන්ද වක්ඛාමි. ආනන්ද මම මේ ශ්‍රාවකයන්ට නිග්‍රහ කර නැවත නැවත කියනවා. පචය්‍ය ආනන්ද වක්ඛාමි. මේ යම් දෝෂයක් තියෙනවා නම් දැක මේ මම නැවත පුන මේ ශ්‍රාවකයන්ට මම කියනවා. එහෙම කියන්නේ මොන අදහසකින්ද? යෝ සාරෝ සෝ ටස්ස තීති. යම්සේ සාරයක් සිටින්නවද? යම්සේ සාරයක් මෙතන තියෙනවද? අන්නේ සාරයම මෙතන සිටුවාවා. මේ සාරය පමණක් ඉතිරි වේවා. වෙනත් වචන වලින් කියනවා නම් දැන් ලොකු පිරිසක් ඉන්නවා. අනුගාමිකින් බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි බුදුරජාන් වහන්සේ මේ හැමෝම නලව ඉන්න ගතියක් නැහැ. හැබැයි ටිකක් සැරින් කියනවා යමක් නිග්‍රහ කර යම් අවවාදයක් දෙනවා. ඒ නැවත ඒ දෙන බරපතල අවවාදයේ අහලා මේ පිරිසේ ඉන්න හොඳම පිරිස සාරය පමණක් ඉදිරි වුණොත් ඒ ඇති කියන අදහසකින් තමයි අවවාද කරන්නේ. ඉතින් මේකට උපමාවක් දෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් දෙන උපමාව තමයි යම්සේ කුම්භකාරයෙක් ඉන්නවා. ඒ කියන්නේ වළං හදන තැනැත්තෙක් ඉන්නවා. එයා සාමාන්‍යයෙන් වළං පුච්චන්න කලින් ඒ වළං ඉතින් එක විදිහට අඹනවා. ඉතින් එක හැඩයට අඹනවා. මොකද බ්ලේසි කරන්න එච්චර අමාරුවක් නැහැ. මොකද තාම පුච්චලා නැහැ. තාම අමු වළං. ඉතින් ඒක කැඩුනයි කියලා එච්චර බරපතල ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ පැත්තට මේ පැත්තට මේ විවිධ හැඩතල මවමින් ඉතින් ඒ වළං හදනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මම හැබැයි එහෙම නෙමෙයි හදන්නේ. මේ කියන්නේ මේ අර අමු වළං හදන මේ කුඹල් කරුවෙක් ඒ වළං කැමති විදිහට පොඩ ඕන විදිහට හදා යන විදිහට නෙමෙයි මම මේ ශ්‍රාවකින්ව හික්මවන්නේ. එහෙනම් ඒකේ අනිත් පැත්තයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. මොකද්ද? දැන් වළඳ අරගෙන මේ පිච්චුවට පස්සේ දැන් ඒ තව තියෙනවා යම්කිසි දුර්වල තැන්. සමහර වළං හොඳට පිච්චිලා නැහැ. සමහර වළං ඒකේ යම් අඩුපාඩු තියෙනවා. සමහර වළං වල තාමත් ඉතින් යම් කුඩා සිදුරු තියෙනවා. ඉතින් එතකොට අර කුම්භකාරයා ඒවා බලන්නේ මේ ඒ හරි නැති දේවල් අයින් කරන්න. හරි නැති වළං යම්කිසි දෝෂ සහිත වළං ඉවත් කරන්න එයා බලන්නේ. හොඳ ටික විතරක් තියාගන්න. ආයි කඩ වෙනස් කර හදන්න දැන් හැකියාවක් නැහැ. මොකද දැන් පුච්චලා තියෙන්නේ. ඔන්න ඔය ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවා කියලා කියන්නේ. දැන් යම්කිසි ශ්‍රාවකීන් පිරිසක් මා වෙතට පැමිණලා තිනවා. මේ අය අතර ඉන්න සාරය පමණක් ඉතුරුනොත් ඒ ඇති. කියන අන්දමින් තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන්ව පරිහරණය කරන්නේ. අන්නේ විදිහටයි නිග්‍රහ කළා, අවවාද කළා, පාර කියලා දීලා හික්මවන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් අනුව අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් ටිකක් ගැඹුරු ප්‍රතිපදාවක් එහෙමත් නැත්නම් සාරය පමණක් තියාගන්නා ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරලා තියෙන්නේ. දැන් ඒකම වෙන්න ඇති මුලදිමත් අර වගේ බොහෝ පිරිසක් දැක්කහම උන්වහන්සේගේ හිතේ ලොකු සතුටක් පහළ නොවෙන්නේ. මොකද දැන් අපිට තේරෙනවා අපිට යම්සේ අනුගාමිකින් බහුල වශයෙන් ඉන්නවා නම් අපිට බොහෝ ශ්‍රාවකින් ඉන්නවා නම් අපිට බොහෝ ගෝලබාලීන් ඉන්නවා නම් සමහර ලාවට ඔන්න ඒ ගුරුවරයාට ඒ ශාස්ත්‍රුන් වහන්සේට ලොකු සතුටක් ඇති වෙන්න පුළුවන්. මට මේ තරම් ගෝලියෝ ඉන්නවා. මෙච්චර ඔලු ගෙඩි ටිකක් තියෙනවා. කියලා ඔන්න සමහරට යම්සේ ශාස්ත්‍රුන් වහන්සේ නමකට සතුටක් ඇති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ ඉබඳු මේ ශිෂ්‍ය පිරිසේ ප්‍රමාණය අනුව නෙමෙයි තමන් වහන්සේගේ සාර්ථකත්වය බලලා තියෙන්නේ. නැත්තම් ශිෂ්‍ය පිරිසේ සාර්ථකත්වය බලලා තියෙන්නේ. ඒ වෙනුවට මේ ශිෂ්‍ය පිරිසේ මේ ශ්‍රාවකයන් අතර මේ මා කෙරෙහි ඒ නිවැරදි ආකල්පයකින් කටයුතු කරන මං අනුගමනය කරන ප්‍රතිපදා අනුගමනය කරන්න උත්සාහවන්ත වෙන ඒ ප්‍රතිපදාවේ නියැලෙන ඒ බඳු ශුන්‍යතා විහරණයක යෙදෙන්න උත්සාහවන්ත වෙන යම්කිසි සාරවත් ඒ පැත්තටම යොමු වෙච්ච ඒ බඳු පිරිසක් හිටියොත් ඒ ඇති කියන ප්‍රතිපදාව තමයි එනම් බුදුරජාණන් වහන්සේ යොමු කළා තියෙන්නේ. ඒ අනුව තේරෙනවා අපි නිකම් බලන දෘෂ්ටි කෝණයෙන්ම නෙමෙයි බුදුරජාණන් වහන්සේ බලලා තියෙන්නේ. ඒ තමන් වහන්සේගේ පිරිස වැඩි කර ගැනීමේ ආකල්පයක් නෙමෙයි උන්වහන්සේ ගාව තිබිලා තියෙන්නේ. ඒ වෙනුවට මේ සසරින් මිදීම වෙත නැඹුරු වෙච්ච, ඒ සඳහා හිත යොමු වෙච්ච ඒ යම් මෝරපු පිරිසක් ගුණයෙන් ශික්ෂණයෙන් හික්මීමෙන් මෝරපු පිරිසක් ළඟ තබාගෙන ඒ අයව හික්මා තවදුරටත් හික්මවලා මේ සසරින් එතර කිරීමක් දක්වා අරගෙන යෑමේ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ ශුන්‍යතා විහරණ සූත්‍රයෙන් නැත්නම් මහා ශුන්‍යත සූත්‍රයෙන් ඒ භාගතුන් වහන්සේ අනුගමනය කරව ප්‍රතිපදාවන් පිළිබඳව
උන්වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවපු ආකාරය පිළිබඳව ඒ වගේම ශුන්්‍යත තත්වයක් හිතේ తాවකාලිකව ඇති කර ගැනීමෙන් පමණක් නතර නොවි ඒ ශුන්්‍යත තත්වය තව දියුණු කරමින් බහුලීකృత කරමින් Tamanට කැමති අවස්ථාවක එතෙන්ට හිත ගන්න පුළුවන් තත්වයට පත් කරගනිමින් Taman සන්තක වස්තුවක් වගේ තත්වයට පත් කරගනිමින් Taman සතු යානාවක් වගේ තත්වයට පත් කරගනිමින් ඒක තව පුහුණු කළා ශුන්්‍යතා විහරණයක් ශුන්්‍යතා වාසයක් විහරණයක් තත්වයට දියුණු කර ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් එහෙනම් අපිත් මේ කරුණු හොඳින් තේරුම් අරගෙන අපිට අවශ්‍ය නම් ඇත්ත වශයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරන්න. අපිටත් අවශ්‍ය නම් සංසාර දුකින් අත මිදෙන්න. ඒ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්න නම් මෙන්න මේ බඳු ගැඹුරු ප්‍රතිපදාවක් අප ඉදිරියේ හෙළි කළා තියෙනවා. විවෘත කළා තියෙනවා. ඉතින් මේ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරගන්න එහෙනම් අපිත් උත්සාහවන්ත වෙමු. ඒ සඳහා ධෛර්යමත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවනුත් මේ මහා ශුන්්‍යත සූත්‍රය මුල් කරගත්ත මේ දේශනා මාලාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ මහා ශුන්්‍යත සූත්‍රය මුල් කරගත්ත දේශනා මාලාව අද මම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි කාට හරි තමන් කරගෙන යන භාවනාව සම්බන්ධයෙන් යම්සි ප්‍රශ්නයක් එහෙම කතා කරන්න තියෙනවා නම් කමඨහන් සුද්ධ කර ගැනීමේ කටයුත්තක් එහෙම තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා දැන් ආරාධනා කරනවා. සන්ධ්‍යා මිහිහානට අවස්ථාව ලැබෙනවා. ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. කරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මම මේ ඔබ වහන්සේගෙන් මේ අහන්නේ මට ප්‍රායෝගික ජීවිතේ මේ මුණ දෙන්න වුණු ගැටලුවක් ගැනයි. ඔබ වහන්සේට ඇහෙනව නේද මම කතා කරනවා? ඔව් ඇහෙනවා කියන්න. ස්වාමීන් වහන්සේ මම මේ පෞද්ගලික කාලේ දින 25ක් විතර හුඟක් අසනීප තත්ත්වයක හිටියා. එතකොට මම උත්සාහ කරා භාවනා කරනකොට දැන් අපි පරියන්කේ ඉන්නකොට වේදනාව ගැන දිහා බලනවා. අනිත් අවස්ථාවලත් අපි එහෙම බලනවා නැති කරගන්නවා. ඒ වගේ මම උගා උත්සාහ ගත්තා බණ අහන්න බැලුවා. ඊළඟට ඒ මොකක්වත්ම මට කරගන්න බැරි වුණා. අන්තිමේ මට හිතුණා මේ මම මේ දවස් 25ක් විතර මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා නේද කියලා ලොකු සම්මින්. ඉච්ඡාවංගච්ඡයක් වගේ මට ඇති වුණා. දැන් නම් ඒ තත්ත්වෙ මට ඇරලා ගියා. ස්වාමීන් වහන්සේ මම අහන්නේ එතකොට දැන් අපි දැකලා තියෙනවා අනේක පිටුමානන් ඒ මාත්මයට ඒ වේදනාව විඳපු විදිහයි අපේ මේ මෑත කාලීන අපි දන්න අපේ මේ ළඟ සිටින ස්වාමීන් වහන්සේලා මරණය දිහා දැක බොහොම මේ සංසම්ම ජීවිතය අතහැරපු ඇති ස්වාමීන් වහන්සේ ඒ තියෙන දැන් අපේ මේ කිසිම පරිණත බවක් නැති වීමද කියලා මට අහන්න ඕනේ වහන්සේගෙන් මේ මොනේ. ඔව් එහෙම කියන්න පුළුවන්. පරිණත බව කියනකටත් වඩා ඉතින් අපි තාම දියුණු කළා මදි කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් තාම කියන්නේ ලෝකයේ පැමිණෙන විවිධ ගැටලු සහගත තත්වයන් හමුවේ අපි තාමත් සැලෙනවා. අපේ තියෙන මේ හිතේ ශාන්ත භාවය, හිතේ තියෙන අකම්පිත භාවය තාම පවත්ව ගන්න අමාරුයි. මොකද සරල දේවල් වලින් දැන් නම් සැලෙන්නේ නැහැ. හැබැයි තාම ගැඹුරු දේවල් වලින් හිතට එන කයට හිතට මේ ජීවිතයට මුහුණ පාන්න සිද්ධ වෙන ඊට වඩා බරපතල දේවල් ඉදිරියේ අපි තාමත් අසරණ තත්ත්වයටපත් වෙනවා. ඉතින් ලේසි වැඩකුත් නෙමෙයි. ඉතින් ඒ කියන්නේ දැන් අනේබඩු සිටුතුමා වුණත් සෝවාන් වෙච්ච මට්ටමටපත් වෙලා ඉතින් එතුමා විස්තර කරනවා තමන් තමන් හරහා යන දුක පිළිබඳව. ඒ කියන්නේ කොයිතරම්නම් දුකක් තමන්ගේ කය මේ වෙලාවේදී භුක්ති විඳිනවද, කොයිතරම්නම් වෙහෙසක් හරහා තමන් යනවද කියන එක බොහොම අව්‍යාජව මේ කතා කරනවා. එතකොට තමයි අර සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහොම ගැඹුරු බණක් එහෙම දේශනා කරන්නේ. ඉතින් අර ඒතුමා ඒ බණට කැහුම්කම් දෙනවා. උදාහරණයක් වශයෙන් ඒ කියපු ඒ කිසිවක් උපාදාන නොකර සිටීමේ ප්‍රතිපදාව බොහොම ගැඹුරින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරද්දී අනේපිඬු සිටුතුමාට එතුමා මේ අඬනවා මේ බඳු දහමක් මට මීට කලින් අහන්න ලැබුණේ නැහෙනි කියලා. ඉතින් ඒ කියන්නේ පුදුමාකාර ධර්මයේ වෙතට යොමු වෙච්ච ගතියක්, ඒ ධර්මමය ප්‍රීතියක්, ධර්මයේ කෙරෙහි පුදුම ගෞරවයක් එතුමා කෙරෙහි තිබිලා තියෙනවා. ඒ නිසා මේ
ඒ වගේ අර ධර්මයට නැඹුරු වෙච්ච ගතිය, ධර්මයේ වෙත ධර්මයට ගරු කරන ගතිය අපි ගාව තියෙනවා නම් ඉතින් අන්තිම කාලේ වුණත් බණක් එහෙම අහනකොට අපිට ඒකට හොඳට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වෙතට අපේ හිත යොමු කරගන්න පුළුවන්. ඒවත් ටික ටික තමයි දියුණු වෙලා එන්නේ. ඉතින් අපි උත්සාහන්ත වෙමු මේ ගුණධර්ම දියුණු කරගන්න. යාම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව සම්මන්තා ලක්මිනීට ඉදිරිපත් කරන්න පුළුවන්. ගරු තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම දිනක් සක්මන් භාවනාව කරනකොට පිටින් එක්කෙනෙක් මට කතා කරා මගේ නම කියලා මට කතා කරා. එතකොට හැබැයි මට සක්මන් භාවනාව නවත්වන්න හිතුනේම නැහැ. ඒක එහෙමම දිගටම කරගෙන ගියා. ඒකම මගේ ඇස්වලට කඳුළු පිරුණා. කඳුළු කියන්නේ ගලාගෙන වැටුන්නේ නැහැ. කඳුළු වගේ එහෙම ඇස්වල පිරුණා. මම එතකොට මගේ හිත දිහා බැලුවා. ඒ කියන්නේ දුකක් ඇති වෙලාද, පසුතැවිල්ලක් ඇති වෙලාද, ඒ වගේම හිත පොඩ්ඩක්වත් වෙනස් වෙලාද එහෙම වෙනස් වෙලක් නැහැ. හිත එහෙමමයි. හරි. මම ඊට පස්සේ මොකද එහෙමම කරගෙන ගියා. ඊට පස්සේ මට ඒක මතක් වෙනකොට මට අර විදිහට වෙනවා. කඳුළු වගේ එනවා. මේවත් හිත වෙනස් නැහැ. මගේ අඩුපාඩුවක්ද මොකක් හරි නෑ ඉතින් ඇත්තටම ඔතන මේ කියන්නේ විවිධ සංඥා හිතට එන්න පුළුවන්. ඒ කියන්නේ මොකද අපි සක්මන් භාවනාවෙන් ඉඳගෙන කරන භාවනාවෙන් අපේ හිත තැම්පත් වෙනකොට අපේ හිතේ දැනට තියෙන යම් සංඥාවන් මතුවෙන්න පුළුවන්. එතෙන්දී පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුයි මේ සංඥාවන් වලට වැදගත්කමක් නොදී ඉන්න. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඕක බහුල වෙන්නේ රූප සංඥා වශයෙන්. යතම් කෙනෙක් අපි තුමු බොහොම ශ්‍රද්ධාවන්ත චරිතයක් නම් සමහරවිට හිත බොහොම සංසුන් වෙලා තැම්පත් වෙලා තියෙද්දි ඔන්න බුද්ධ රූපයක් ලැබිලා පේනවා. දැන් ඇස් දෙක පියාගෙන ඉන්නේ හැබැයි බුද්ධ රූපයක් පේනවා. ඉතින් එතකොට සමහරවිට ලොකු ශ්‍රද්ධාවක් හිතේ අවදි වෙනවා. මේ අහවල් බුදු පිට මේ කියලා ඔන්න මතක් වෙනවා. ඊට පස්සේ ඔන්න අත් දෙක ඔසවගෙන වඳින්න යනවා. මේ දන්නේම නැතුව මේ සංඥාවට මුලා වෙලායි තියෙන්නේ. සංඥාවට අහු වෙලායි තියෙන්නේ. අපි එතෙන්දී සැලකිලිමත් වෙ යුතුයි මේ හිත පෙන්නන සංඥා නෙමෙයි මාර්ගය. හිතෙන් පෙන්නන එකම සංඥාවක්වත් සත්‍ය දේවල් නෙමෙයි. මෙතන මේ තියෙන්නේ වතුර නෙමෙයි මෙතන තියෙන්නේ මිරිඟුවක්. කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කාන්තාරකේ යනවා නම් බොහොම පිපාසාවෙන් නම් ඉන්නේ. ඉතින් එතකොට අපිට පේනවා සමහරවිට ඈත වතුර තියෙනවා වගේ. හැබැයි ඉතින් එතෙන්දී අපි බොහොම ඉක්මනටම අපේ නුවණ පහළ කරගන්න ඕනේ මේ වතුර වෙන්න බෑ. මෙතන මේ කාන්තාර ප්‍රදේශයක් තියෙන්නේ මේ අවුව නිසා අර වැලි තලාවේ පොපියන ස්වභාවයක් මතුවලා තියෙන මේ මිරිඟුව. මෙතන තියෙන මේ මිරිඟුව මිසක් වතුර නෙමෙයි කියලා ඒ අවබෝධය, ඒ ප්‍රඥාව අපි එතෙන්දී ඉක්මනටම පහළ කරගත යුතුයි. නැත්තම් අපි දන්නේම නැතුව මේ මිරිඟුව පස්සේ දුවනවා. අන්න ඒ වගේ තමයි අපි භාවනා කරද්දිත් අපේ හිතේ මතුවෙන්න පුළුවන් යම් සංඥාවන්. ඒක රූප සංඥාවන් වශයෙන් බහුලව මතුවෙනවා. ශබ්ද සංඥාවන් වශයෙන් එන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් අපේ හිත හොඳට තැම්පත් වෙලා තියෙද්දි ඔන්න නිකන් පිරිත් කියනවා වගේ ඇහෙනවා. වෙන්න පුළුවන්. නමුත් ඒ ඇවිල්ලා හුදු සංඥාවක්, ශබ්ද සංඥාවක් ඇවිල්ලා තියෙන්නේ. අපි ඒකට වටිනකමක් දීලා මේ ඔන්න පිරිතක් මට ඇහෙනවා අය සමහරවිට අතීතේ හිටිය රහතන් වහන්සේලා පිරිත් කියප එකක් මට ඇහෙනවා අය කියලා ඉතින් මේකට වටිනකම් දෙන්න ගියොත් ඔන්න අපි දන්නේම නැහැ එතන විඥාණයට බැහැ ගන්න තැනක් හම්බ වෙනවා. දන්නේම නැහැ අපි අර වඩාගෙන ගිය ප්‍රතිපදාව හරහා විඥාණය පොඩ දුර්වල වෙලා අපි ගැඹුරකට යොමු වෙමින් හිටියා. හැබැයි මේ සංඥාවට මුලා වෙලා අපි නැවතත් මේ විඥාණයට අතුපතර බැහැ ගන්න නැත්නම් අතුපතර විහිදුවා ගන්න එයාට ආයෙත් අපි පෝෂණයක් දුන්නා. ආයෙත් අපි පෝර දැම්මා. ඒ නිසා දැන් මෙතනත් වෙලා තියෙන බඳුම දෙයක් තමයි අපි සක්මනේ කාලය ගත කරනවා. ඒතකොට නිකන් ඇහෙනවා සමහර විට තව කෙනෙක් කතා කරනවා වගේ. නැත්නම් දෙවි කෙනෙක් කතා කරනවා වගේ. මැරිච්ච කෙනෙක් කතා කරනවා වගේ. දේවල් වෙන්න පුළුවන්. එතෙන්දී අපි සැලකිලිමත් වෙන්න තියෙන්නේ මේක ඇවිල්ලා හුදෙක් සංඥාවක් පමණයි. මේක ඇවිල්ලා හුදෙක් සද්ද සංඥාවක් පමණයි. මේකට මම වටිනකමක් දිය යුතු නැහැ. ඒ වෙනුවට තවදුරටත් මේ පාදයේ දැනෙන දේවල් වලට අවධානය යොමු කරගෙන ඉදිරියට යන්න තමයි උත්සාහන්ත විය යුත්තේ. ස්වාමීන් වහන්සේ මම පරයන්ක භාවනාව කරනකොට දවසක් මට මම භාවනා කරන තැනම මගේ ආවට ළඟම මේ වතුර නිකන් අර
අර බොයිල් වෙනවා වගේ වතුර නටනවා පුච්චි ගාලා එහෙම නටලා ඊට පස්සේ සරසර ගාලා වතුර ගලාගෙන යනවා. ඉතින් එතකොට මට පාටම හිතනවා මේ සද්දෙක්වත් මෙහෙම විදිහට දන්නේ නැහැ කියලා මම මේ ඉන්න තැනම. හරි. මම පරයන්කේදී මම එතකොට මට ඒ කියන්නේ මගේ තියෙන ඇත්තටම බයකින්ද බයක් වගේ ඇතිවෙනවා. ඒකට මගේ ඇස් ඇරුණාට මට පේන්නේ නැහැ. නිකන් බොන්ද වෙලා වගේ සුදු පාට වගේ. ඒක වටේට ගියා අපුවේම පරයන්කේට ආවා. මේ ස්වාමීන් වහන්සේ මගේ එතන මේ අර බයක් වගේ මට ඇති වුණා. ඒකත් මම අර දීපු වටිනාකමක් නේද මට ඊට පස්සේ හිතනවා මම ඇස් කියන සත්‍යයක් මට ළඟ වගේ එනවා එහෙම වෙන්නේ නැති කියලා රේ එනිදාසට එහෙම දෙයක් නේද හිතනත් කියලා තියෙනවා. ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් අපි විශේෂයෙන්ම දැන් භාවනා කරද්දී අපි ටිකක් සංවේදී වෙනවනේ හුඟක්. අපේ ඉඳුරන් හුඟක් සංවේදී වෙනවා. ඒ වගේමයි අපේ හිතේ ලොකු ඒකාග්‍රතාවයක් සමාධියක් ගොඩ නැගෙනවා. ඒ නිසා අපිට පුංචි දෙයක් වුණත් බොහොම තීව්‍රව දැනෙන්න ගන්නවා. හිතන්න දැන් ටිකක් ඈත තියෙන ගඳක් සුවඳක් හරියට නිකන් අපි ගාව තියෙනවා වගේ දැනෙනවා. ඈතින් ඇහෙන පුංචි සද්දයක් වුණත් මේ කන ගාව සිද්ධ වෙන එකක් වගේ ඇහෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අර ඉඳුරන්ගේ තීව්‍ර වීමක් හිතේ ඒකාග්‍රතාවයේ දියුණු වීම හරහා සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී අපි ඒ ගැන ඉතින් සැලකිල්ලෙන් යන්නයි තියෙන්නේ. ඉතින් ඔය වගේ පුංචි සද්දයකින් අපේ හිතේ ලොකු තිගැස්මක් ඇති වෙනවා. එකපාරට නිකන් ගැස්සීලා හැරෙනවා. ඉතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක තේරුම් අරගෙන ඉතින් හිමීට යන්නයි තියෙන්නේ. ඒ නිසා ඔය වගේ දේවල් ඉතින් මුහුණ පාමින් ඕවෙන් අපි තේරුම් ගනිමින් නැවතත් ඉතින් හිත හදාගනිමින් යන එක තමයි වටින්නේ. මේ සාමනන්ස මම පාරංගේ භාවනා කරනකොට දැන් හිත තියෙන මම සමාධි මට්ටම ඉතා පහළ මට්ටමක තියෙන්නේ. ඉතින් මේ එකපාරටම සමාධි මට්ටම වැඩි වෙන්නේ. ඒ කියන්නේ ගැඹුරු සමාධියකට වගේ යන්න හදනවා. ඒ වුණාට මම එතකොට ඒක දන්නවා යන්න හදනවා කියලා යන්නේ නැහැ. මේ ඒකම වගේ මට ආලෝකයක් මතුවෙනවා. ඒ කියන්නේ ඒක මේ පහනක් වගේ ඉස්සර චිමිනි ලාම්පු තිබ්බේ ඒ වගේ ඒ තරම් විතර ලොකු වගේ එහෙම ආලෝකයක් මතුවෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ ඒක උපක්ලේශ කියලා මම අහලා තියෙනවා. ඒ උපක්ලේශ මට්ටමත් ස්වාමීන් වහන්සේ ඒක චුට්ටක් පැහැදිලි කරන්න උපක්ලේශ කියන්නේ. නෑ ඔතන නම් ඒ තාම උපක්ලේශ මට්ටමට ඇවිල්ලා නැහැ. කියන්නේ අපේ හිතේ සමාධිය දියුණු වෙනකොට ඔය වගේ ආලෝකයක් පහළ වෙන්න පුළුවන්. අපි ඕකට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒ කියන්නේ එහෙම නැත්නම් ආනාපාන සති නිමිත්ත කියලා කියනවා. ඉතින් ඒක පාදක කරගෙන අපිට ගැඹුරු සමාධියකට තව යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඕක බිය විය යුතු දෙයක්ුත් නෙමෙයි. කියන්නේ අපිට හිතේ සමාධියක් දියුණු වෙන බවට ලක්ෂණයක් තමයි ඔබඳු නිමිත්තක් පහළ වෙනවා කියලා කියන්නේ. ඒ උතන ප්‍රශ්නේ තියෙන්නේ අපි ඕකට ඇලිලා ඕකම ඉල්ලගෙන භවනා කරන්න ගත්තාම තමයි ඒකෙන් ටිකක් කරදර වෙන්නේ. ඕක ආවත් එකයි නාවත් එකයි ආවොත් මම ඉතින් ඕනේ නම් මට මේක තව ටිකක් ගැඹුරට හිත දියුණු කරගන්න මේ හිතේ සමාධිය දියුණු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ආවේ නැතනම් ඉතින් ඒ ප්‍රශ්නයක් නෑ. දැනටමත් හිතේ සෑහෙන ප්‍රමාණයක සමාධියක් තියෙනවා කියලා අන්න ඒ වගේ හිත ටිකක් මධ්‍යස්ත කරගෙන කටයුතු කරනවා නම් වඩා සුදුසුයි. ඒ නිසා ආලෝකයේ ගැටලුවක් නැහැ. පස්සේ අර ඕකට ලොකු ඇල්මක් ඇති කරගන්න ගියාම තමයි කරදර සිද්ධ වෙන්නේ. දැනට යන විදිහට යන්න. ඒ කියන්නේ ආලෝකයේ ආවත් එකයි නාවත් එකයි. මට මේක නෙමෙයි වැදගත් වෙන්නේ හිතේ දියුණු කරගත්ත සමාධිය උපයෝගී කරගෙන ප්‍රඥාවක් දියුණු කරගන්න එකයි වඩා ගන්න එකයි වැදගත් වෙන්නේ කියන අවබෝධය තියාගෙන යන්න. සාමාන්‍ය ජීවිතයේදී මේ මම ඉතින් සමහර මම වැඩ දැන් ගොඩක් වෙලාවට වැඩ ඉබේම කරනවනේ. එතකොට මම පස්සේ සමහර වෙලාවට ඒ වැඩේ කරාද කියලා කවුරු හරි අහුවොත් මගෙන් වගේ මේ මට ඒක මතකම නැහැ. සමහර වෙලාවට මට මතක ඒක මතක් කරාම මට මතකයි මේක කරා කියලා. සමහර වෙලාවට මට මතකම නැහැ ඒක කරාද කියලා. හැබැයි ඉතින් බැලුවොත් මේක කරලා. හරි. අර හිත ඒ වෙලාවට තියෙන එක බ්ලැන්ක් වගේ හිත හරි නැදලා හරි හේයන් තියෙන දැක්ක. හරි. මේ සාමාන්‍යයෙන් මට මේ මොකක් හරි කොන්ෆිඩන්ස් ගන්න හැ වගේ එහෙම එකක් හින්දා කරපු දෙයක් පස්සේ මතක් කරගන්න බැරි වෙන්නේ මට එහෙම නෑ එහෙම දෙයක් නෙමෙයි උතන වෙන්නේ. හිත ටික ටික يعني නිමිති නොගන්නා තත්ත්වයටපත් වෙනවා පොඩ පොඩ. දැන් භාවනාව කරගෙන යද්දි දැන් විපස්සනා පැත්තේ මොනවා හරි කරනවද?
ඒ කියන්නේ සක්මනේදී එහෙම මේ දැනෙන දේවල් වල යථා ස්වභාවයක් දැනගනිමින් ඒවා ඇති නැති ස්වභාවයක් එහෙම දැනගනිමින් භාවනා කරනවද? මම භාවනා කරන්නේ සක්මන් භාවනාවේදී නිසා හිත දිහා බලාගෙන තමයි යන්නේ. එම වෙනෙහි කරා කිරීමක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙනෙහි කිරීමක් හිත දිහා බලාගෙන යද්දී මොකද්ද ලැබිච්ච අවබෝධය? හිත දිහා බලාගෙන යනකොට මට අර හිතේ වෙනස් වීමක් දකිනවා. ඒ කියන්නේ මට සිතවල සමහරලාට සිතවල මොකොත් නැහැ. ඒ වුණාට මගේ හිත වෙනස් වීම දකිනවා. මම එක දවසක් දැක්ක හිත නිකන් අර අපේ කය ආර ඇති වෙනව නැති වෙනව මම දකින්නේ. ඒවත් හිත ඇතිවීම නැතිවීම ඒක දැක්ක. ඒක විනාඩියක් විතර වගේ තමයි මම දැක්කේ. ඒ දේ දැක්කා. ඉඳගෙන මොනවද කරන්නේ? ඉඳගෙන කරන භාවනාවේදී මොකද්ද කරන්නේ? ඉඳගෙන මේ කියන්නේ මොකොත්ම කරන්නේ නැත්නම් මේ තමයි මම ඉඳගෙන මෙහෙම ඉන්නේ. එතකොට මට එන දිහා මම එන ඉන්පුට් මම මේ ඒ කියන්නේ සිතුවිලි යනවා නම් ඒ සිතුවිලි දිහා බලනවා. ඒ වගේ මේම ශබ්ද වලට මේ අවධානය යොමු කරනවා. මේ ඒ වගේ තමයි මම කරන්නේ මේ ස්වාමීන් වහන්සේ. හරි. ඔතන කමක් නැහැ. දැන් ඒ හිත දිහා බලනකොට දැන් හිතේ මතුවෙනවනේ විවිධ සිතුවිලි නැත්තම් වේදනාවන් කැමැති අකමැති ස්වභාවයන් ඒ වගේ දේවල් මතුවෙනකොට දැන් අපිට පුළුවන් නම් ඒකට අහු වෙන්නේ නැතුව ඒක එහෙම යන්න අරින්න ඒ தත්ත්වය අත්දකින්නවද? එහෙමයි. හරි. දැන් වේදනාවක් ආවොත් ඒක දිහා ඒක එහෙම මේ ඒක දිහා බලනකොට මේ වේදනාව ඒකේ යනවා. හරි. මම නැති වෙලා. හොඳයි. හිතන්න දැන් හිතට යම්ස සංඥාවක් ආවා කියලා. අපිට ඔන්න අපේ කවුරු හරි යාළුවෙක් මතක් වෙනවා. ඒතර ඒ සංඥාව දිහා බැලුවාම ඒකට මොකද වෙන්නේ? ඒක නැති වෙනවා. හරි. සංඥාව නැති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදීත් එහෙම වෙනවා. ඒ කියන්නේ ඒක දිහා බලන්න විතරයි ඕනේ. හරි. හොඳයි. යන විදිහ හොඳයි. හරි. හොඳයි. ඒක හොඳයි. දැන් ඔය தත්ත්වෙම දිනු කරන්න. ඔය தත්ත්වය දිනු කරද්දී දැන් හිත පොඩ හිස් වෙනවනේ. හිතේ සංඥා නිකන් රවුම් ගගහ ඉන්නේ නැහැ. ඒක තව වර්ධනය වෙවි පැටලි ඉන්නේ නැහැ. ඒවා ඉක්මනට පයින් වෙනවා. වේදනාවත් ඒ විදිහට වයින් වෙලා යනවා. දැන් හිත එතකොට නිස්කලංක වෙනවා. හිතේ ඉඩකඩ වැඩි වෙනවා. හිත තැම්පත් වෙනවා. හිත ශාන්ත වෙනවා. හිත තව පැහැදිලි වෙනවා. ඔය தත්ත්වය දැන් අත්දකින්නවනේ. හරි. ඕක දිනු කරන්න. ඔය தත්ත්වය දිනු කරන්න. ඔතෙන්දී අර පොඩි අමතක වීම සිද්ධ වෙන්න පුළුවන්. මොකද දැන් හිත සංඥා කෙරෙහි තියෙන විරක්ත භාවයක්. සංඥා කෙරෙහි ඒ තරම් ඇල්මක් නැහැ. ඒවා පැටලෙන්න කිසි උමනාවක් නැහැ හිතට. ඒ නිසා ඒවා මතක තියාගන්නේ නැහැ. හලලා දානවා, අත්හැරලා දානවා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට සමහරවිට ප්‍රයෝජනවත් දේවල් වුණත් ටිකක් අතහැරෙන්න පුළුවන්. මේක ඉතින් වළක්වන්න අමාරුයි. පස්සේ හැබැයි ඕකේ යම්කිසි සමබරතාවයක් හිතේ ඇති වෙනවා. ඒ නිසා දැනට යන විදිහටම කරගෙන යන්න. කියන්නේ හිත මේ වාඩි වෙලත් ඇවිදිනකොටත් ඔය වගේ චිත්තානුපස්සනා මට්ටමක් දියුණු කරගෙන යන්න. කියන්නේ හිතට එන ඒ අරමුණු වල තියෙන මෙන්න මේ එන යන ගතිය. මේගොල්ලෝ ඇවිල්ලා මේ දිගට එන්න නැත්නම් දිගට ඉන්න එන අය නෙමෙයි. ඒ යම්කිසි හේතුවක් නිසා මේවා හට ගන්නවා. මම මේවට අනුග්‍රහ කරන්න යන්නේ නැත්තම් මම මේවා අල්ල බදා ගන්න යන්නේ නැත්තම් උපාදාන කරන්නේ නැත්තම් ඒවා විසින්ම යනවා. කියලා මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න. කියන්නේ හිතේ මතුවෙන මේ හැම සංඥාවකම හැම වේදනාවකම මේ තියෙන යථා ස්වභාවය තේරුම් ගනිමින් දිගට කරගෙන යන්න. යම් අවස්ථාවක හිත සම්පූර්ණයෙන්ම නිකම් පැහැදිලි වෙලා ශාන්ත වෙලා කිසිම දෙයක් නිරූපණය නොවන තත්ත්වයක් තියෙනවා නම් අන්නේ තත්ත්වය තුළ බොහොම ශාන්තව ඉඳීම විතරක් කරන්න. එතෙන්දී මුකුත් කළ යුතු දෙයක් නැහැ. මොකක්වත් දෙයකට පැටලෙන්නේ නැතුව ඒ තත්ත්වය ගැන හිතේ සැකසංකා පහල කරගන්න නැතුව එතන නිකන් ඉඳීම පමණක් කරන්න. එහෙමයි සාමනස්. මම මේ එහෙම ඉන්නකොට يعني ඇත්තටම මේ එන හැමදේම යනවා. හරි. ඒකම දකිනවා. හොඳයි. ඊපස්සේ හිත ශාන්ත වෙනවා ඒ දේ දකිනවා. හරි. ඒ தත්ත්වය දිනු කරන්න. දැන් ඒක தත්ත්වය තමයි දැන් ඔය අදත් අපි ශුන්්‍යත තත්ත්වයක් වගේ අපි විස්තර කරේ. කියන්නේ ඔය හිතේ පහළ වෙන්නේ පැහැදිලි බව. මොකක්වත් දෙයක් උපාදාන නොකරන தත්ත්වය. අරමුණු හිත ඇතුලේ හොල්මන් නොකරන தත්ත්වය. නිරූපණය නොවන தත්ත්වය. තමයි අපි තව වර්ධනය කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් බොහොම පැහැදිලි. හොඳයි. පෙරවන් සන්නස්සයි.
හොඳයි. ඊළඟ දහම් ගැටලුව මානෙල් ජයසූරිය ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. මේ මගේ පරයන්ක භාවනා අත්දැකීමයි. මම ආනාපාන සතිය ආස්වාද ප්‍රාශ්වාසයේ බලාගෙන ඉඳි ඊට ඉක්මනින්ම ආස්වාද ප්‍රාශ්වාසයේ පිටිලා හිස් බවක් දැනෙනවා. හිස් අවකාශයක් එනවා ආවා. ඊට සිතුවිලි එක දෙක ආවා. මම මේ සිතුවිලි දිහා බලාගෙන හිටියා. ඒවා ඇවිල්ලා ගියා. මම ඒ ගැන අවධානයක් යොමු කරේ නැහැ. ටික වෙලාවක් මෙන්න තිබ්බා. හුස්ම රැල්ලක් දැනුණා. ඒ වෙලාවට හුස්ම දිහා බලනකොට ආයෙ අර හිස් තත්ත්වයට ඇවිල්ලා සිතුවිලි ඇවිල්ලා ඒ සිතුවිලි ගලාගෙන ගියා. ඒ සිතුවිලි දිහා නිශ්චලව බලාගෙන හිටියා. ස්වාමීන් වහන්සේ ටික ඒ සිතුවිලි එන ප්‍රමාණය අඩු වුණා. ඒ ඇවිල්ලා සිතුවිල්ලක් එනවා. ඒක දිහා බලා ඉන්නවා යනවා. ඊට පස්සේ හිස් බවක් ඇති වෙනවා. ආයෙ ටික වෙලාවකින් ආයෙ සිතුවිල්ලක් එනවා. එන සිතුවිලි ප්‍රමාණය අතර ඒ කාලයේ හිස් කාලයේ ටික වැඩි වුණා. ටික වෙලාවකින් ස්වාමීන් වහන්සේ නිකන් නිදිමත ගතියක් ආවා. ඇස් දෙකට තද නිදිමත ගතියක්. ඒ නිදිමත ගතිය එක්කම ඇස් දෙක තදට පිය වෙනවා දැනුණා. ඇස් දෙක නිදිමත එක්කම තද අඳුරු ගැඹුරකට නිකන් ඇදහිලා යනවා වගේ දැනුණා ස්වාමීන් වහන්සේ. මම ඒ නිශ්චලත්වයේ නිදිමත තදටම නිදිමත ගතිය දැනුණා. නිින්දෙන්ද අවදියෙන්ද කියන සැකේතාව. නමුත් මට තේරුණා මේ නිදිමත නෙමෙයි, නිින්දෙන් නෙමෙයි, අවදියෙන් ඉන්නේ කියලා. සෑහෙන වෙලාවක් මේ තත්ත්වයේ තිබුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගෙන් අවවාදයක් උපදේශයක් බලාපොරොත්තු. හොඳයි. ඔය දෙකට කරගෙන යන්න ටිකක් සක්මන වැඩි කරන්න. මොකද දැන් මෙතන සමාධියේ මේ වැඩි බවක් පේනවා. සතියේ දුර්වලකමක් තියෙනවා. ඒ නිසා ඉඳගෙන ඉන්න කාල පරිච්ඡේදයේ පොඩ්ඩක් අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. සක්මන ටිකක් වැඩියෙන් කරන්න. සක්මනේදී ඒ දැනෙන හැම සියුම් දෙයක්ම දැනගන්නා සුළුව ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්නා සුළුව සක්මන් කරන්න. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි නිකාං වම දකුණ කියා නම් යන්නේ. දැන් වම දකුණ නොකිය ගිහිල්ලා බලන්න මොකද දැනෙන්නේ කියලා. ඊට පස්සේ බොහොම දැන් හිතේ තියෙන්නේ නිශ්ශබ්ද බවක්. වම දකුණ කියන්නේ නැහැ. ඔසවනවා තබනවා මොකක්වත් මෙනෙහි කිරීමක් නැහැ. බොහොම නිශ්ශබ්දයි. දැන් අපිට පාදයක් ඔසවනකොට යමක් දැනෙනවා. ගෙනියනකොට යමක් දැනෙනවා. තබනකොට යමක් දැනෙනවා. තබල ඉවරලා ඒ පොළවේ යම් ස්පර්ශ තේරෙනවා. අන්නේ හැම දෙයක් ගැන විමසන්න. යටිපතුලදවත් මේ යටිපතුලේ කොයි ප්‍රදේශයේද වදින්නේ, විලුඹද වදින්නේ, ලේ වකේද වදින්නේ, කොට්ටේද වදින්නේ, ඇඟිලිද වදින්නේ. ඉතින් මේ වගේ ඒ තැන්වල වදින දේවල් දැනෙන දේවල් මේවා සියුම් අන්දමින් විමසා බලමින් සක්මන වැඩිපුර කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තිරුවන් සරණයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව පාලිත සිරිවර්ධනට ඉදිරිපත් කරන්න පුළුවන්. පාලිත මහතට කතා කරන්න පුළුවන්. අපිට ඇස්සෙන්නේ නැහැ ඔබගේ පැනය. මයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕනේ. අපිට ඇස්සෙන්නේ නැහැ ධර්ම ගැටලුව. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ගේෂාන් මහත්තයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේට මම කියන දේ ඇහෙනවා ඇති නේද? ඔව් ඇහෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාවේදී විස්තරයක් ගැන තමයි මට දැනගන්න
අවශ්‍යතාවය තියෙන්නේ මම හිතනවා මේක වරින් වර ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ අවස්ථාව මට කියනකොට ස්වාමීන් වහන්සේ පෙන්වුවා මේකේ අජ්ජත් සුඛං මනසිකාරෝති අජ්ජත් අජ්ජත්තං ශුඤ්ඤතං මනසිකාරෝති ශුඤ්ඤතං මනසිකාරෝති එතකොට ඊට පස්සේ බහිද්දා ශුඤ්ඤතං මනසිකාරෝති ඔව් එතකොට ඒකේ ගැන මට තව පොඩි විස්තරයක් කරන්න පුළුවන් නම් ඉතාමත් අගය කරනවා මොකද මේක මට හරියට තේරුනේ නැහැ කියලා හිතනවා මම හිතාගෙන හිතපු විදිය ඇවිල්ලා එකත් එක්ක කොහොමද මම මේක හරියට සසඳගන්නේ කියන එක තමයි මට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. හරි. දැන් ඇත්තටම දැන් ඔතන ඒ කියන්නේ අජ්ජත් කියලා කියන්නේ ඇතුළත දැන් අපි කමඨහනක් වශයෙන් වඩනකොට පටන් ගන්නෙ හුඟක් වෙලාවට ඇතුළත දෙයක් බලන්න. දැන් කායානුපස්සනාවේදී අපි ඇතුළත කය ගැන තමයි බලන්නේ. වේදනානුපස්සනාවේදී මුලින්ම අපි ඇතුළත කය ගැන තමයි බලන්නේ. චිත්තානුපස්සනාවේදී උනත් අපේ හිතේ පහළ වෙන දේ ගැන තමයි බලන්නේ. ඉතින් එතකොට මේ ඔක්කොම අජ්ජත් මට්ටමට ගන්න පුළුවන්. ඉතින් එහෙම කමඨහන් රාශියක් තියෙනවා. එකක් පමණක් නෙවෙයි රාශියක් තියෙනවා. අපි හිතමු අපි ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩද්දී ඔන්න ආශ්වාස ප්‍රශ්වාසය මේ සියුම් මට්ටම් වලටපත් වෙලා ඒකේ ධාතු ලක්ෂණ පවා කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඉතින් එතකොටත් තියෙන අජ්ජත් මට්ටමක්. ඊට පස්සේ අපි හිතමු කෙනෙක් ධාතු මනසිකාරයක් වඩනවා. හිතේ කයේ විවිධාකාර දේවල් දැනෙනවා. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති ඔක්කොම දැනෙනවා. එතනත් තියෙන්නේ අජ්ජත් මට්ටමක්. ඊට පස්සේ අපි හිතමු කයේ විවිධ වේදනා පහළ වෙනවා. ඊතර ඒ වේදනාව දැනගනිමින් වාසය කරනවා. එතනත් තියෙන අජ්ජත් මට්ටමක්. හිත දිහා බලනවා. හිතේ සිතුවිලි එනවා, යනවා. ඒක දිහා බලනවා. ඉතින් එතනත් තියෙන අජ්ජත් මට්ටමක්. දැන් බහිද්දා මට්ටමක් කියලා කියන්නේ අපි බාහිරින් දේවල් ඇහෙනවා. අපි හිතමු සද්දයක් තියෙනවා ඒක නිතරම ඇහෙනවා. නිකන් මොකෙක් හරි සතෙක් කෑ ගහනවා, නැත්නම් මොකක් හරි කම්පනයක් එළියේ ඇහෙනවා. ඉතින් ඒක හැබැයි නැවත සිද්ධ වෙනවා. අපිට අන්න ඒක බාහිර අරමුණක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒකට කන් යොමු කරගෙන ඉන්නවා. එතකොට ඒකේ තියෙන ඒ ඇතුයෙන් නැතුයෙන් ප්‍රවාහය හොඳට දැනෙනවා. එතනින් නුවණක් දිනු කරගන්න පුළුවන්. අපිටම මොකක් හරි සද්දයක් ඇහිමින් යනවා. දැන් අපි ඒකේ හට ගන්නා විදිහක් දැක්කා, අවසන් වෙන විදිහක් දැක්කා. පස්සේ අපිට හිතෙනවා දැන් මේකේ හට ගන්න විදිහ බලන්න අවශ්‍ය නැහැ. මේක නැති වෙන විදිහෙන් බලනවා. ඇතිලා නැති වෙලා යන විදිහ තමයි යා බලන්නේ. ඉතින් එතකොට එහෙම කරගෙන යනකොට ඔන්න නැතිවීමේ පක්ෂය, නිරුද්ධ වී යාමේ පක්ෂය ආ දකිමින් වාසය කරනවා. තමයි මේ නිරුද්ධ වී යන එක් අවස්ථාවක් හොඳට ප්‍රකට වුණාට පස්සේ ඒකෙන්ම ගෙනහිල්ලා අර ශුන්්‍යත තත්වයකට හිත අරගෙන යනවා. ඉතින් ඔය වගේ දෙයක් තමයි මේ කතා කරන්නේ. සමහරවිට කෙනෙක්ගේ සමාධිමත් බව බොහෝම තීක්ෂණ මට්ටමකදී එයාට සමහරවිට මේ එළියේ තියෙන දෙයක් වුණත් බිඳි යන ගතියක්, නැති වෙවි යන ගතියක් පේන්න ඉඩ තියෙනවා. එහෙම ඉතින් යෝගාවචරින් ප්‍රකාශ කරනවා. දැන් බිත්තිය දිහා බලාගෙන ඉන්නවා. හැබැයි මේ බිත්තියේ පවා කුඩා කෑලි වලට කැඩෙන ගතියක්, බිඳි යන ගතියක් දකින්නවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එතන තියෙන්නේ බහිද්දාවල තියෙන ස්වභාවය. ඒ කියන්නේ අපිට ආධ්‍යාත්මික අරමුණක් විතරක් නෙමෙයි, බාහිර තියෙන අරමුණකුත් පාවිච්චි කරන්න පුළුවන් අපිට විපස්සනාවට. ඒක තමයි අතර මේ අජ්ජත් බහිද්දා කියන ওই දෙකට දාලා තියෙන්නේ. ඉතින් මේ දෙක කලවම් කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඒකයි තුන්වෙනි අවස්ථාව වශයෙන් අජ්ජත් බහිද්දා දෙකම දාලා තියෙනෙත් ඒකයි. ඕනනම් ඇතුළත ටිකක් කරලා ඊට පස්සේ බාහිර ටිකක් බලන්නත් පුළුවන්. ඕනනම් ඊට පස්සේ ආයෙත් ඇතුළට ගන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක් තුළම කියන්නේ දැන් අපි ඇත්තටම විපස්සනාවට ලක් කරන්නේ සංකත දේවල්නේ. ඉතින් ඇතුළත බාහිර දෙකේම තියෙන සංකත දේවල්. හේතුඵල ධර්මකින් හේතුන්ගෙන් හටගත්ත දේවල්. ඒක ඇතුලේ බැලුවත් ප්‍රශ්නයක් නැහැ, පිටත බැලුවත් ප්‍රශ්නයක් නැහැ. දෙක කලවනේ බැලුවත් ප්‍රශ්නයක් නැහැ. හොඳයි ස්වාමීන් වහන්සේ කියපු දේ මට හොඳට තේරුණා. මමත් හිතාගෙන හිටියේ මේ විදියටම තමයි. හැබැයි මම මේ ළඟකදී සාකච්ඡාවකදී යෙදিলা ඉන්නකොට කියපු ප්‍රශ්නයක් නිසා මට මේක ගැටලුවක් වුණා. මොකද අජ්ජත් කියන දේ මම තේරුම් ගත්තේ ඊට පසුව මට ආවේ අරමුණ නම් ඒ අරමුණ අජ්ජත් ඒක ඇතුලෙන් හටගත්ත දෙයක්. ඊට අමතරව දේවල් සියලු දේම
බාහිර දේවල් කියලා ඒ කියන්නේ ඒ අරමුණට එරෙහිව ඇති වෙන මගේ ඇඟෙත්ම වෙන සංඥාවක් ආවත් එතකොට අර පළවෙනි අරමුණේ ඉඳලම මම අනිත් එක බලන්නේ ඒක බාහිර දෙයක් කියලා. ඒක මං හිතන්නේ හරිද වැරදිද දෙක බලන. හරි. ඔය දෙකම හරි කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් ඔයක ඇත්තටම සාකච්ඡා කරනවා ටිකක් ගැඹුරින් සාකච්ඡා කරනවා අනාලය ස්වාමීන් වහන්සේම මොකද්ද මේ අජ්ජත් බහිද්දා කියලා කියන්නේ. මොකද ඒක සතිපට්ඨානෙත් හම්බ වෙනවනේ අපිට. එතකොට අපි අපේ මේ කියන්නේ ඒකාග්‍රතාවයේ සමාධිය දියුණු කළා අපි හිතන්න ආශ්වාසයක් බලනවා නම් ඉතින් ආශ්වාසයට අවධානය යොමු වෙලා තියෙන අවස්ථාවේදී ප්‍රශ්වාසය හෝ කයේ තියෙන වෙනත් වේදනාවක් හෝ කය දැනෙන වෙනත් ධාතු ලක්ෂණයක් කියලා කියන්නේ ඉතින් බහිද්දා කියලා සලකන්න පුළුවන්. ඒ වගේ කියන්නේ අපි එතකොට අපේ අවධානය යොමු වෙච්ච එක හැමතිස්සෙම අජ්ජත් වෙනවා. මේ ඒකේ අවධානයෙන් අපි අවධානය යොමු නොකරපු අනිත් සියල්ල බාහිර වෙනවා. ඒක අර්ථ දැක්වීමක්. හැබැයි අනිත් පැත්තට තියෙන්නේ අජ්ජත් බහිද්දා කියලා අර මම කලින් විස්තර කරපු ඒ අනිත් අවස්ථාව. කියන්නේ දැන් හිතන්න අපි ධාතු මනසිකාරයක් වඩනවා. ධාතු මනසිකාරයක් වඩලා අපි තුල යම්සේ අවබෝධයක් ඇති වෙනවානේ. මෙතන තියෙන යථා ස්වභාවයක් ධාතු ලක්ෂණ ගැන යම්සේ අවබෝධයක් ඔන්න ඇති වෙනවා. ඉතින් ඒකට සාපේක්ෂව දැන් අපිට පුළුවන් බාහිර දිහත් බලන්න. දැන් මේ ඇතුළත තියෙන විදිහමයි බාහිර තියෙන්නේ කියලාත් නිකන් අනුමාන ඥානයකින් වැටහෙන්න ගන්නවා. එතන තියෙන්නේ බහිද්දා පිළිබඳව බාහිර පිළිබඳව අවබෝධයක්. ඉතින් ඒක සමහරවිට අපි එතනට ගිහිල්ලා ඒ හැම එකක්ම හාරවුස්සලා බැලුවේ නැතත් අපිට තේරෙනවා මේ අනුමාන ඥානයක් වශයෙන් මේ දෙයමයි එතනක් තියෙන්නේ කියලා. එතනක් තියෙන උතර බහිද්දා පිළිබඳව එන අවබෝධයක් ඒ කිසි වරදක් නැහැ. ඒ නිසා මේ අවස්ථා දෙකම ප්‍රායෝගිකව යොදා ගන්නතර වරදක් නැහැ. දැන් මෙතෙන්දී නම් හැබැයි හුඟක් වෙලාවට ඒ කියන්නේ බහිද්දා අරමුණක් මූලික කරගෙන තමයි ශුන්්‍යත தත්ත්වය බලපවත්තන්න නැත්නම් ඇති කරගන්න උත්සාහවන්ත වෙලා තියෙන්නේ. ඉතින් එතකොට කෙලින්ම බහිද්දා අරමුණක් කියන්නේ බාහිර තියෙන අරමුණු කළ යුතුයි. ඒ කියන්නේ අපි අභ්‍යන්තර අරමුණක ඉඳගෙන ඒක මත පිහිටාගෙන බාහිර අරමුණක් දිහා බැලුවා කියලා එතන අපිට හරියට එතකොට අරකේ යථා ස්වභාවය පේන්න ඉඩ නැහැ. මොකද අපි ආධ්‍යාත්මික අරමුණ මත පිහිටාගෙන ඉන්නේ. නමුත් අපි බහිද්දා අරමුණ හොඳට බලන්නම් බහිද්දා අරමුණ දිහා වටම අපේ පූර්ණ අවධානයක් යොමු කරලා බලන්න සිද්ධ වෙනවා. එතකොට තමයි යන්නේ ඒකේ යථා ස්වභාවයක් පේන්න ගන්න. ඉතින් එතකොට ඇත්තටම බැලුවාම සිද්ධ වෙන්නේ අර කෙලින්ම බාහිර අරමුණ තමයි මෙතෙන්දී යාගේ අපිට මූලකමට හාන වෙන්නේ. එතෙන්දී යාගේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක වෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ තුනුරන් චරණයි මට හොඳටම තේරුණා. හොඳයි. මම හිතාගෙන හිටපු දේ මම හිතන්නේ ඒක තව වැඩි දියුණු වුණා කියලා මට හිතෙනවා. ස්වාමීන් වහන්සේට තුනුරන් චරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ තහම් ගැටලුව අපි නැවත පල්ත සිරිවර්ධන මහතාට යොමු කරමු. පාලිත මහත්තයා තාම නම් අපිට ඇහෙන්නේ නැහැ. මයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඊළඟ කෙනාට යමු එහෙනම් බුද්ධි රණවීර මහතාට අවස්ථාව ලැබෙනවා. සයිපින්වත් ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න ඇහෙනවා. ස්වාමීන් වහන්සේ අපි දැන් මේ අරගෙන ඉන්නකොට හුඟක් වෙලාවට හිත තියෙන්නේ නිකන් අකුරු මුකුත් ලියපු නැති හිස් කොලයක් වගේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒකේ ඉතින් සමහර වෙලාවට එක දේවල් එනවා යනවා එහෙම තියෙනවා. ඔව්. අර ඇස් වහවත්තම ස්වාමීන් වහන්සේ එතන ඒ අර හිස්තන බලන කෙනෙක් මට පොඩි පැහැදිලි බවක් තියෙනවා සංස. එතන ඉන්නවා වගේ එහෙම තියනවාද ස්වාමීන් නෑ ඇත්තටම එතනත් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්. කියන්නේ එතන ඇස් ඇරියාම කෙනෙක් නැතිවීමයි ඇස් වැහුවාම කෙනෙක් ඉඳීමයි කියලා එහෙම එකක් නැහැ. අර ඇස් වැහුවාම නිකන් අපේ අවධානය වැඩියෙන් ටිකක් අපි වෙතට පැමිණීමක් තියෙනවා. ඒකට සමහරවිට එතනින් කෙනෙක් පිළිබඳ හැඟීමක් පහළ වෙන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි දෙයක් නෙමෙයි. ඇස් ඇරියත් එකයි ඇස් වැහුවත් එකයි. එතන දැනුවත් බවක් තියෙනවා. ඒ දැනුවත් භවයේ උද්දීපනයක්, දැනුවත් භවයේ වර්ධනය වීමක්, දැනුවත් භව එක තැනකට නිකන් යොමු වීමක් සිද්ධ වෙනවා ඇස් වහගෙන ඉන්නකොට. දැන් අපි හිතන්න අපි සින්දුවක් අහනවා. දැන් අපි සින්දුවක් අහද්දී අපි ඇස් දෙක අරගෙන සින්දුව අහනකොට
දැන් ඇහෙනුත් යම්සි අරමුණු රාශියක් එන නිසා අර සින්දුවට පූර්ණ අවධානය යොමු වෙන්නේ නැහැ. යම් අපේ අවධානය යම්සි බෙදීමක් සිද්ධ වෙලා. හැබැයි අපි S2 වහගෙන හොඳට දැන් සින්දුවට අහුම්කම් දෙනවා නම් ඒ ඇහෙන් එන අරමුණු ටික අඩු වීම නිසා අපි වැඩියෙන් පූර්ණ අවධානයක් ඔන්න අපිට සද්දෙට දෙන්න පුළුවන්. ඔන්න වගේම තත්ත්වයක් තමයි මෙතනත් තියෙන්නේ. අපි දැන් අර සියලුම ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනකොට අපිට හැම එකම නිකන් පේනවා, ඇහෙනවා, දැනෙනවා ඔක්කොම ටික සිද්ධ වෙනවා. හැබැයි අපි ඉන්ද්‍රයන් ටිකක් අඩු කළා එකකට විතරක් අවධානය යොමු කරාම එතන තීව්‍ර අවධානයක් තියෙනවා. ඉතින් ඒක අපි ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. ඒක අපි අර්ථකථනය කරන්න පුළුවන්. මෙතන නිකන් අර කෙනෙක් ඉන්නා වගේ දැනීමක් කියලා මේක අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් මෙතන කෙනෙක්ගේ ඉඳීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ දැනීමේ උස් පහත් වීමක් තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ හැබැයි ඇස් වහගෙන ඉන්නකොට අපිට ඇහෙනේව එහෙම ඉතින් ඇහෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්. අනිත් ඒකවල ස්වාමීන් වහන්සේ වෙලාවකට ඈත කියන්නේ වෙලාවකට මේ හරිම නිකන් පැහැදිලි නිකන් ගොඩාක් පැහැදිලි තැනක් වගේ එතන ගොඩාක් කයින් සද්ද ඇහෙනවා වගේ අර එහෙම යන්නේ ඒකෙන් out of the way ගිහිල්ලා එහෙමද ස්වාමීන් වහන්සේ? ඒකෙන් මොකද්ද අන්තිමට කිව්වේ? එතනින් පොඩ්ඩක් ඩීවියේට් වෙලා වගේ ස්වාමීන් වහන්සේ කියනකොට ඒ කියන්නේ මේ ඈත තියෙන එක ඇහෙන්නේද? ඒ කියන්නේ දැන් අපි හිස් තැනක ඉන්නවා. හරි. ටිකක් වෙලා ගියාම ස්වාමීන් වහන්සේ මේ ඊට වැඩිය නිකන් පැහැදිලි වතුරකට බැහැලා යනවා වගේ නිකන්. ඉහිල්ලා එතන ගොඩ ඈත තියෙන ශබ්ද එහෙම ඇහෙනවා. හරි. වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔතනදී ඇත්තටම මේ ගැඹුරු මට්ටම් වලදී ඔය කතා කරන මොකක්ද ඒකට කියන්නේ මේ දිබ්බසෝත, දිබ්බ චක්කු වගේ දේවල් වලදීත් නිකන් ඔයිට ටිකක් සමාන වගේ විස්තර කරනවා මේ ඒ කියන්නේ දැන් ඈත තියෙන සද්දයකට විතරක් අවධානය යොමු වෙලා. ඒතර අනිත් දේවල් ඔක්කොම නිකන් කපා හැරලා ඒවෙන් සම්පූර්ණයෙන් හිත ඈත් වෙලා මේ එකකට විතරක් අවධානය යොමු කරාම ඒක තීව්‍රව දැනෙනවා. ඒක විතරක් දැනෙනවා. එහෙම කුසලතා දියුණු කරලා තියෙනවා සමාධිය වර්ධනය කිරීම හරහා. ඒ නිසා ඈත තියෙන ශබ්දයක් වුණත් ළඟ ඇහෙන එකක් වගේ දැනගැනීමේ හැකියාවක් තීව්‍ර සමාධියකදී උත්කෘෂ්ඨ සමාධියකදී කෙනෙකුට එන්න ඉඩ තියෙනවා. ඒකේ වැරදක් නැහැ ඉතින්. නමුත් එතනින් නිරූපණය වෙන්නේ නැහැ මේ කෙනෙක් අහනවා කියලා. අපි එතන තියෙන්නේ වැරදි අර්ථකථනයක්. මෙතන මේ කෙනෙක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. සමාධියේ අඩු වැඩි වීමක් තියෙන්නේ. සමාධිය නිකන් විසිරිච්ච බවක් නම් තියෙන්නේ. අවධානයේ විසිරිච්ච බවක් නම් තියෙන්නේ. එතකොට අපිට අර කෙනෙක් පුජ්‍යලයක් හදාගන්න අවකාශය අඩුයි. හැබැයි එක තැනකට යොමු වෙච්ච තැනකදී මට්ටමකදී ඒක නිකන් අපේ අර්ථකථනය කරන්න පුළුවන්. දැන් මේ නිකන් කෙනෙක් ඉන්නවා නේද? මට හොඳට දැනෙනවා නේද? මට දැන් හොඳට තේරෙනවා නේද? කියලා නිකන් අපි එතනට අතින් කැල්ලක් දාන්න ඉඩ තියෙනවා. ඒක අවශ්‍ය නැහැ. ඔව් ඒක ඔටෝමැටිකලි එතනින් ආපහු එනවත් එක්ක ස්වාමීන් වහන්සේ. ඒක ඉතින් හිතලා යන්නෙත් නැහැ, හිතලා එන්නෙත් නැහැ. හරි. අනිත් එක ස්වාමීන් වහන්සේ මේ අර මම වහන්සේ කිව්වනේ මට දේ වරුවට වැඩිය හවස් වරුව අර හිත පැහැදිලිව තියෙනවා කියලා දැනෙනවා කියලා. ඒ වෙනසක් දැනුණ ස්වාමීන් වහන්සේ කාලයකට කලින්. නමුත් දැන් ඒ වෙනසක් දැන් නැහැ. ඉතින් මම තේරුම් ගත්තේ අනිශ්චිත ස්වභාවය කියන එකක් අපේ පාලනයෙන් තොර දෙයක් මට කැමති විදිහට පවත්වා ගන්න බැහැ කියන එකද හරි ස්වාමීන් වහන්සේ නැත්තම් නෑ ඊට වඩා වැඩි දියුණු කරන්න උත්සාහ කරනවා. නෑ ඊට වඩා මෙහෙම කියත හැකි. දැන් අපි මුල් කාලෙදී අනිශ්චිත භාවය වුණත් මතුවෙන්නේ ඔන්න හොඳට තේරෙන්න පටන් ගන්න අපි තුමු ඔන්න හවස් කාලේ. උදේ කාලේ ඒක එච්චර පැහැදිලි නෑ. හිත ටිකක් සිද්ධි බහුලයි, සිතුවිලි බහුලයි. ඒ නිසා අනිශ්චිත භාවයේ පැහැදිලි බව අඩුයි. එහෙම ඒක අනිශ්චිත බව තියෙනවා කියලා අපිට එච්චර හැඟෙන්නේ නෑ. හැබැයි හවසට ඒක තේරෙනවා. පස්සේ දැන් හවස තියෙන කාල පරිච්ඡේදය ඔන්න වැඩි වෙනවා. අනිශ්චිත බව තව පැතිරෙන්න පටන් ගන්නවා. ඒක නිකන් අර ගැඹුරු අනිශ්චිත බවක් නෙමෙයි. මේක නිකන් මතු පිට තියෙන අනිශ්චිත බවක්. ඒ කියන්නේ හිතේ පැහැදිලි බව නිකන් මතු පිටම තියෙනවා. දේවල් හිතට එච්චරම වැද්දගන්නේ හිත සැහැල්ලුවෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. හිතේ තියෙන පැහැදිලි බව ටිකක් රැකෙනවා කලින්ට වඩා. දැන් ඒක ටික ටික තව පැතිරෙන්න පටන් ගන්නවා. ඒක දැන් ඔන්න අපි උදේවරුෙත් අත්දකිනවා. හිතේ යම්කිසි පැහැදිලි බවක් අරමුණු වල බැසගන්නේ නැති බවක් ඔන්න උදේවරුෙත් අත්දකිනවා. ඒ වගේ මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒකමනේ දැන් බුදුහාමුදුරු කියන්නේත් ඒ ශුන්‍යතා විහරණයක් අපි බහුලීකృత කරන්න උත්සාහන්ත වෙනවා. ඒක ඉඳද්දිත් කරනවා, හිටගෙන ඉඳද්දිත් කරනවා, ඇවිදිනකොටත් ඒක පවත්වන්න හදනවා, නිදාගෙන ඉන්නකොටත් ඒක පවත්වන්න හදනවා. ඉතින් අන්න ඒ වගේ මේක බහුලීකృత කරන්න ඒක නිකන් තමන්ගේ gedara බවට නැත්තම් හිතේ ප්‍රകൃතිය බවට
හිත නිතර ඇසුරු කරන්නේ එය බවට, හිත තියෙන්නේ එතන බවට ඔන්නපත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මට දැන් වෙනස තේරෙන්නේ නැහැ. හරි. නමුත් ඉතින් නිකන් ඉන්න වෙලාවක බැලුවොත් හිතාර මොකද ලියපු නැති ඉස්කෝලයක් වගේ තමයි. හැබැයි අර වෙනදා දැනුණු ලොකු සැහැල්ලුව අර එයා කන්ඩිෂන් කරලා වගේ තිබිච්ච ගතිය ඒවා මොකුත් දැන් නැහැ ස්වාමීන්. ඒක වඩා හොඳයි. දැන් එයා කන්ඩිෂන් හරි අමාරුනේ මේ දවස්වල කරන්ට් එකක් කපනවානේ. ඒ නිසා මේ සාමාන්‍ය එක තමයි වඩාම හොඳ. නිකන් ඔය පොඩ්ඩක් හුලං වැඩි වැඩි ඉන්න එක තමයි හොඳ. එයා කන්ඩිෂන් එක ගලව ගන්නයි තියෙන්නේ. ඉතින් එතකොට මේ විදුලියත් ඉදිරි වෙනවා මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි අපිත් සමාධියකින් තමයි මුලින් ලබන්නේ. දැන් ඒක තමයි අනිමිත්ත සමාධිය කියලා මුලින් කියන්නේ. ඒ කියන්නේ අපි යමක් මුලින් අත්දකින්නේ ටිකක් ගැඹුරකින්. මොකද අපි සමාධියක් වඩලා දේවල් ත්‍රිලක්ෂණයක් තේරිලා ඒ සමාධියක් ඇසුරු කරගෙන තමයි හිත අනිශ්චිත වෙන්නේ මුලදී. හැබැයි ඒක තමයි තව මොකද මේ සමාධිය දුර්වල වෙච්ච ගමන් ආයෙත් අනිශ්චිත බව අහිමි වෙනවා. ආයෙත් හිත ගිහිලා මොකට හරි හේතු වෙනවා. හිත ගිහිලා මොකක් හරි උපාදාන කරනවා. පස්සේ අපි කරන්නේ ඒ උපාදාන වෙන එක අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි ඒ උපාදාන වෙන අවස්ථාවක් පාසා ඒ පහළ වෙන උපාදාන කරන සිතුවිල්ලක් පාසා අපි එතන හිත බේරා ගනිමින් කටයුතු කරනවා. හිත නිදහස් කර ගනිමින් කටයුතු කරනවා. එහෙම කරන්න අන්න හිත මතු පිටට එනවා. මතු පිටත් උපාදාන නොකර ඉන්න පටන් ගන්නවා. දැන් එතකොට එයා කන්ඩිෂන් එකේ නෙමෙයි, ෆ්‍රිජ් එක ඇතුලේ නෙමෙයි, නිකන් මේ එළියේ ඉන්නකොටත් හිතේ උපාදානයක් නැහැ. හිතේ අල්ලා ගැනීමක් නැහැ. හිත සැහැල්ලුයි. හිත සරලයි. හැබැයි මේ ඇවිදිනවා. නැත්තම් මේ කෑමක් කනවා, වතුර ටිකක් බොනවා, බස් එකේ යනවා, නැත්තම් වාහනයක් පදවනවා. මේ නිකන් සරලව කටයුතු කරනවා. හැබැයි හිත උපාදානයන්ගෙන් තොරයි. ඉතින් අපි මුලදී උපාදානයන්ගෙන් තොර తত্ত্বය ගැඹුරු සමාධි මට්ටමක අත්දැක්කට මොකද ඔන්න ඔය වගේ එදිනෙදා ජීවිතේට නැත්තම් එදිනෙදා සාමාන්‍ය සරල කටයුතු වලට ඕක අරගෙන ඉන්න අවශ්‍යයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. තියෙන එකම අර මට ලොකුවට දැනෙන වෙනස තමයි දැන් වෙනදාට මම ස්වාමීන් වහන්සේ YouTube එකේ හරි මොන හරි ගොඩක් එක දිගට බලලා සමහරක් වෙලාවට මට හිතෙනවා අනේ ඒක ගැන පසුතැවීමක් ඇති වෙනවා. හැබැයි දැන් ඒ වගේ අර දේවල් නිසා ලොකුවට හිතට වෙහෙස කර ගතියක් දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක මතකත් නෑ. ඒක බැලුවා ඒක ඉවරයි. මොකුත් මතක හිටින්නේ නැහැ. බලපු දෙයක්වත් මතක හිටින්නේ නැහැ ස්වාමීන්. හරි. ඒක කොහොමද අර කලින් කෙනෙකුටත් කිව්වා වගේ හිත අරමුණු මේ රැස් කරගන්න ගතිය අඩු වෙනවා. හිත සංඥා ගොඩ ගසා ගන්න ගතිය අඩු වෙලා ඒක එතනින් බැලුවා ඒකකින් දැක්කා එතනින් ඉවරයි. හිත ඊට වඩා කැමති විවේකීව ඉන්න. ඒ වගේ තත්ත්වයක් හැදේවි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව සුභාෂිනීට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍යයෙන් මට කය වේදනාවක් දැනෙනකොට මම මේ වේදනාව අනුපස්සනා කරනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. ඔව්. එහෙම බලාගෙන ඉන්නකොට මට ඒකේ මුල මැද අග පෙනිලා ඊට පස්සේ වේදනාව ගෙවිලා ගිහින් ඊළඟට ඉන්නේ කය පස්සද්ධිය එනවා. කය පස්සද්ධියෙන් පස්සේ මට ආවහු ඒ වේදනාව නැහැ. හරි. ගොඩක් දරුවෝ අසනීපන්ගේ තියෙන සමහර වෙලාවල් වලට එහෙම වෙනවා. ඔයත් අක් එහෙම කැඩිලා හිටියා. ඒවට එන ස්ථායි වැඩිමක් ඒ වේදනාව වලට එහෙම වුණා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට සංස්කාර ගැන අවධානයෙන් තමයි ඉන්නේ හිතේ. ඒ අඩුව තුල මට හිතේ විවේකයේ ගොඩක් දැනෙනවා. වැඩි හරියක් පරයන්ක භාවනාව තුළදී ක්ෂණිකව අනිමිත්ත සමාධියට ගිහින් ඒ හරහා තමයි යන්නේ. හරි. සාමාන්‍ය වෙලාවල් වලදී මට මේ සංස්කාර අඩු බව මම ඒකට බහින්නේ නැතිකම ඒ වෙනස තේරෙනවා. ශූන්‍යතාවය හිතේ. හරි. එතකොට ස්වාමීන් වහන්සේ මේ ළඟදී මට ලොකු සර්ජරි එකක් කරා. සිහිය නැති වෙනකොටත් මම ආනාපාන සතිය හිටියේ. එනකොට මම හොඳටම අත්විඳ පංච උපාදාන ස්කන්ධය සකස් වෙන හැටි. රූපයෙන් පටන් අරගෙන උඩට ඇවිල්ලා මම හැදෙන හැටි හොඳටම පැහැදිලිව දැක්කා. වෙනදට ඒක දැකලා තියෙනවා. ඔක් තමයි මම ප්‍රබලව දැකපු අවස්ථාව. එතකොට එතනදී ස්වාමීන් වහන්සේ මම ICU එකේ ඉන්නකොට දරුණුම වේදනාවක් තිබ්බේ. ඒ දෙන පේන් කිලර්ස් වලින් පැය 4න් පස්සේ ආයි දරුණු වේදනාවක් වෙනවා.
ඔය වේදනාව දරන්න බැරි නිසා මම ඒකට හිත තියනවා. හැබැයි මට මුලමෙදාග බලන්න නම් බැරි වුණා නිකන්. හරි අපම භූත ගතියක් වගේ එතනද තිබුණේ ඔළුවේ. ඔව්. එතකොට මට හැබැයි මුලමෙදාග බලන්න බැරි වුණාට ફોකස් කරනකොට වේදනාව එකපාරටම අනිත් පැත්තට. දැන් මං ඉස්සර දෙකේ ගෙවිලා ගිහින් ගෙවීම අවසානයේ කායපස්සක් දිනවනේ. හරි. මේකේ අර දරුණු ගෙඩිය පිටින් වේදනාව දිහාම බලනකොට ටක් ගාලා අනිත් පැත්තට කන්වර්ට් වුණා. කොයි පැත්තටද ගන්න? කොයි පැත්තටද? පාය පස්සද්දියට? ඔව්. ඒ කියන්නේ දරුණු වේදනාව ගෙවෙනවා කියන එක මට මතක නැද්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ තරම් උච්චයි වේදනාව. හරි. ඒක දිහා බලන් ඉන්නකොට මට ඊළඟට එකපාරට දැනීම ආවේ මගේ කය පස්සද්දියේ ඇති වෙනවා. හරි. එතනින් පස්සේ දන්නේ නැහැ මම ශූන්‍යතාවයකට ගියාද නිින්ද ගියාද කියලා. හරි. ආපහු මං නිින්දෙන් හැරෙන එක තමයි මට ඊට පස්සේ දැනෙන්නේ. හරි. පැහැදිලි වෙලාවකට පස්සේ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ආනාපාන සතිය හරහානේ අනිමිත්තේට ගියේ. එහෙමම ඉතින් අවශ්‍ය නැහැ. මට දැනගන්න ඕනේ දැන් කාය පස්සද්ධිය හරහාට අග්ගල අනිමිත්තට වැටෙනවද කියලා. ඔව් නෑ ඉතින් ඒක තමයි දැන් අදත් අපි කතා කළේ දැන් ඔය අනිමිත්ත පැත්තට යන්න ශුන්්‍යත පැත්තට යන්න එක જાතිය අරමුණක් විතරක් නෙමෙයි ඕන තරම් අරමුණු පාවිච්චි කරන්න පුළුවන්. එක જાතිය අරමුණු පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ඔය අජ්ජත්ත කියලා අද කතා කළේ ඔය ආනාපාන සතිය වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, වේදනානුපස්සනාව වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාව වෙන්න පුළුවන්. ඔය ඔක්කොම අපි නිකන් කය ඇතුලේ හිත ඇතුලේ තියෙන අරමුණක් දැනෙන අරමුණක් මතුවෙන අරමුණක් දිහා බලලා තමයි අපි යන්නේ. නැත්නම් අපි හිතමු දැන් එළියේ සද්දයක් ඇහෙනවා. ඉතින් ඒකත් අරමුණක්නේ. දැන් එළියේ මොකක් හරි අපිට පේනවා. ඒකත් අපිට දැනෙනවා නම් බොහොම යොහුසුළු ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් වශයෙන් දැනෙනවා නම් ඒතර ඒක බහිද්දා අරමුණක් වෙනවා. ඒ නිසා මේ අරමුණු කොයි දෙයත් ඕනම සංකත අරමුණක් ඒ පෙන්වන්නේ යාගේ සංකත ලක්ෂණ ටික. ඇතිවීම නැතිවීම ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තමයි මේ කොයි සංකත අරමුණක් පෙන්වන්නේ. ඒතකොට අපි මේ නුවණ දියුණු කරගන්න විපස්සනාවේදී මෙන්න මේ අහවල් අරමුණ පමණක් පාවිච්චි කළ යුතුයි කියලා දෙයක් නැහැ. අපිට හේතුඵල න්‍යායයට යටත් වෙන ඕනම අරමුණක් පාවිච්චි ගන්න පුළුවන්. ඒ නිසා ආනාපානය පාවිච්චි ගන්නත් පුළුවන්. ආනාපානයෙන් නිසා ගොඩනැගෙන අපිටම උණුසුම සිසිලස, චලනය, කම්පනය, ඒ වගේ දේවල් පාවිච්චි ගන්න පුළුවන්. ආනාපානයේ ස්පර්ශ වෙන තැනක් අපිට හවු වුණා නම් එතන තියෙනවා නම් යම්සි දැනීමක් ස්පර්ශයක් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මහා පරාසයක් පාවිච්චි ගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රපංච සංස්කාර සිතිවිලි කියන ටික ඒවා වෙන් වශයෙන් මම දේශනාවක වහන්සේ ගහුවා ඒක අවස්ථා තුනක් කියලා. දැනට ඒ පිළිබඳව මට ටිකක් තව විස්තර දැනගන්න පුළුවන් දේශනාවක් දෙකක් කියන්න පුළුවන්. ඔව් එතන මදුපිණ්ඩික සූත්‍රයේ තමයි ওই ටික ලස්සනටම විස්තර වෙන්නේ. මම හිතන්නේ අපි මදුපිණ්ඩික සූත්‍රයෙන් දේශනා කීපයක් කළා. ඒක පොඩ්ඩක් අහන්න මේ ඔය ඉරිදා දේශනා මාලාවේ ඒක තියෙනවා. මම ලින්ක් එක එවන්නම් මේ chat එකට මම දාන්නම්. ඒ මදුපිණ්ඩික සූත්‍රය හොඳට අහන්නකෝ මේ ඒකේ ඔක පියවරෙන් පියවර විස්තර කරලා දෙනවා. එහෙමයි සාහස. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව ප්‍රභා මෙන්දිස්ට අසනවා. තෙරුවන් සරණයි සෝයිනන්ස් මේ ගැන ඉස්සෙල්ලා කතා කරා මට දැනගන්න සෝයිනන්ස් අනිශ්චිත ස්වභාවයේ ඉන්නේ අනිත් සමාධිය අනිත් සමාධිය පස්සේ කියලා දැන් අනිත් සමාධිය ඉඳලා ඊට පස්සේ නම් නිකන් අනිත් වැඩ කරන වෙලාවේ දැන් අනිශ්චිත හිත නිකන් හිතනකට වගේ යනවා අනිශ්චිත ස්වභාවය. එතකොට ඒ වගේ අවස්ථාවකදී එහෙම වෙන්නේ කියලා. ඔව් එතන ඇත්තටම ඒ කියන්නේ අපිට ඔතන ඉරක් ඇඳලා පෙන්වන්න අමාරුයි. ඔතන තියෙන්නේ ඒ කියන්නේ මේ කියන්න වෙන්නේ මුලදී ඇත්තටම අපේ හිතේ හටගන්න తত্ত্বය අපිට නිකන් දැනෙන්නේ මෙතන දැන් නම් මොකක්වත් නැහැ වගේ අනිශ්චිතයි වගේ කිසිවක් ඇසුරු කරන්නේ නැහැ වගේ තමයි හිතෙන්නේ. නමුත් හිත බොහොම සූක්ෂම අන්දමින් යමක් ඇසුරු කරන්න ඉඩ තියෙනවා. නමුත් ඒක අපිට ප්‍රබලව දැනෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපි තව මේ ඒ తত্ত্বය දියුණු කරගෙන යන්න ඒ අනිශ්චිත తত্ত্বය තව දියුණු වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපි මෙහෙම අපි බැලුවාම ඔන්න රෙදි කඩක් අපි හිතමු ඔන්න අපවිත්‍ර වෙලා තියෙනවා. ඉතින් අපි එකපාරක් ඕක හොදනවා.
ඉතින් හේතුවට පස්සේ තේරෙනවා දැන් නම් කලින්ට වඩා සෑහෙන පිරිසුදුයි කියලා. සාපේක්ෂව මෙතන පිරිසුදු බවක් තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔක එතෙන්දී අපි එතනින් කෙනෙක් සෑහීමකටපත් වෙන්න පුළුවන්. මේක තමයි පිරිසුදු බව කියලා. තව කෙනෙක් ඒක බලලා කියනවා නෑ මේක තව ටිකක් පිරිසුදු කරන්න ඕනේ. මෙතන තව පුඩා පැල්ලම් පේන්න තියෙනවා. තව පාරක් මේක පිරිසුදු කරන්න ඕනේ කියලා ඔන්න තවත් එයා පිරිසුදු කරනවා. එතකොට එයා සමහරට ඔන්න එතන අර කලින්ට සාපේක්ෂව වඩා පිරිසුදු බවක් එයා අත්දකිනවා. අන්න ඒ වගේ තමයි අපිත් අර මුලදී හිතේ ගොඩාක් අරමුණු එක්ක සෙල්ලම් කරපු අරමුණු එක්ක මේ ව්‍යාවෘත වෙච්ච අරමුණු එක්ක පැටලිච්ච අපේ හිත පොඩ්ඩක් නිකන් සරල අරමුණකට දාගත්තාම ඉතින් අපි කියනවා මේ ශුන්‍යත තත්ත්වයක් තමයි මේ අනිමිත්ත තත්ත්වයක් තමයි කියලා. නමුත් ඒක එහෙම කියන්න බෑ. ඒක තාම මේ සරල අරමුණක් ඇසුරු කරනවා. නමුත් නැවත මේක වඩන්න ඒ සරල අරමුණෙනුත් හිත නිදහස් වෙලා හිත නිකන් මේ ඇල්ලතර වගේ තත්ත්වෙට තව නිකන් පිරිසුදු තත්ත්වයට පිරිසුදු සුදු පාට රෙදි කඩක් වගේ තත්ත්වයට අන්න එහෙමපත් වෙන්න අන්න කියන්න පුළුවන් දැන් අර කලින්ට වඩා පිරිසුදු අනිමිත්ත තත්ත්වයක් පිරිසුදු ශුන්‍යත තත්ත්වයක් අනිශ්චිත තත්ත්වයක් තියෙනවා කියලා. ඒ නිසා මේක ටිකක් සාපේක්ෂයි. ඉතින් අර අපි මුලදී අත්දකින තත්ත්වයට සාපේක්ෂව දැන් ඊට වඩා පිරිසුදු බවක් ඇති වෙනවා කියලා තමයි කියන්නේ. සමහර සක්මන් භාවනා කරනකොට නම් ඔය එල්ලතර වගේ තත්ත්වයක් තියෙනවා. හරි. එතකොට දැන් ඉතින් බලන් ඉන්නකොට අලුණ ඉන්න වගේ එනවා. එතකොට මට දැනගත්ත ගමන් ඒක අපු යනවා. එතකොට ඉස්ලාම් ඉතින් නිකන් සතුටක් වගේ තියෙනවා. ඊට පස්සේ කලකිරීමක් වගේ ඉක්කොත් එතනවා ඒකම. ඔය දෙකම අතරින් තියෙන්නේ. කලකිරීම කියන එකත් සංකතයි සතුට කියන එකත් සංකතයි. ඒතර ඔය දෙකම නැති උපේක්ෂාව තමයි අන්තිමට ඉතින් දීර්ඝකාලීන වශයෙන් නැත්තම් හිතේ ප්‍රകൃතියක් වශයෙන් අපිට නිකන් වඩන්න තියෙනවා කියනකට වඩා හිතේ නිකන් තියෙන්නේ අපි අලුතෙන් ඇති කරන්න කියලා දෙයක් නැහැ. ඒක තමයි තියෙන්නේ. ඒකයි බුදුහාඳුර එතෙන්ට තමයි අපි නැවත යොමු කිරීමක් කරන්නේ උනන්දු කිරීමක් කරන්නේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මෙන්න මෙහෙම හිතේ ශාන්ත බවක් තියෙනවා. මෙන්න මෙහෙම හිතේ ප්‍රණීත බවක් තියෙනවා. ඒ තමයි මේ සරල උපේක්ෂාව. එතෙන්දී උඩට ගිහිල්ලත් නැහැ හිත යටට ගිහිල්ලත් නැහැ. මධ්‍යස්ථයි. මේ මධ්‍යස්ථ බව තමයි ප්‍රകൃතිය කියලා කියන්නේ. දැන් අපි ඇල් වතුර ගැන කතා කරොත් දැන් ඇල් වතුරට අපි සීනි ටිකක් දාලා, කිරි ටිකක් දාලා, පැණි ටිකක් දාලා ඔන්න මොනවා හරි ටිකක් දැම්මම ඉතින් ඒක නිකන් උඩට ගියා වගේ. ඒක නිකන් ඔන්න රස වුණා, ප්‍රණීත වුණා. එහෙම නැත්නම් ඕක අපි රත් කළා, කසාය කළා, ලුණු දාලා, ඇඹුල් දාලා එහෙම ගත්තොත් ඕක නිකන් ඔන්න තිත්ත වුණා. ඔන්න නිකන් යටට ගියා. ඔය දෙකම නැති මට්ටම නිකන් ඇල්ලතර මට්ටම නිකම් පිරිසුදු මට්ටම එතන තමයි ඒතර ප්‍රകൃතිය තියෙන්නේ. ආයි ඒක පවත්වන්න කියලා මොකක්වත් නැහැ. ඇල් වතුර බව පවත්වන්න කියලා අලුතෙන් යමක් කරන්න දෙයක් නැහැ. ඒක තමයි යාට උරුම වෙච්ච මට්ටම. ඒක තමයි යාගේ ප්‍රകൃති මට්ටම. යාගේ ස්වභාවයම අන්න ඒකයි. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අපි මේ කතා කරන්නේ. එහෙම කියන්න පුළුවන්. ඔව් සලායතනයන්ගෙන්ම හිතට නැහැ කිසිම කරදරයක්. සලායතන ක්‍රියාත්මක වීම නිසා හිතේ එක්තරා ප්‍රකෝප වීමක්, හිත උද්දීපනය වීමක්, හිත උසිගැන්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර සලායතන නිරුද්ධ වෙච්ච මට්ටමකදී හිතේ තියෙන ඒ සරල මට්ටම විතරයි. එයාගේ ප්‍රകൃති මට්ටම විතරයි. ප්‍රභාෂර මට්ටම විතරයි. හොඳයි. පෙරවන් සන්නයි. හොඳයි. බන්දුජීව ගැටලුව බන්දුජීව මහතාට යොමු කරන්න පුළුවන්. බන්දුජීව මහත්තයා අද කාලෙකට පස්සේ අන්තිමට ඇවිල්ලා තියෙනවා. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට විශේෂ මොකක් අහන්න නැහැ. නමුත් අද ධර්ම දේශනාව ගැන තව දුරටත් පොඩ්ඩක් කල්පනා කරලා බලුවාම ස්වාමීන් වහන්සේ දැන් ඔය ශුන්‍යක ස්වභාවය දැන් ඔය කියන විදිහට ඒ කියන්නේ දකින්න දේ හරහා එතකොට අසන දේවල් හරහා එතකොට ශුන්‍යත ස්වභාවය අපි ඇති කරගන්න බලනකොට එතන ආයි පුද්ගල ස්වභාවයක් නෑ එතන දැන් මෙහෙමත් දෙයක් තියෙනවා. දැන් බන්දුජීව මහත්තයා දැන් අර ඒ මුලින් කතා කරන්නේ අර යෝගාවචරී උත්සාහ කරන මට්ටමනේ. දැන් යා එක්තරා අවස්ථාවකදී ඔන්න අත්දැක්ක ශුන්‍යත බවක්. දැන් යා ඒක නැවත ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. එතන අපි හිතමු යා ඔන්න ධාතු මනසිකාරයක් වඩා ඉඳද්දි ශුන්‍යත තත්ත්වයක් අත්දැක්කා.
එයා ඔන්න ඊළඟ අවස්ථාවේදී ධාතු මනසිකාරය හරහාම ඔන්න ශුන්‍යත තත්ත්වයක් ඇති කරගන්න උත්සාහවන්ත වෙනවා. ඒතර තියෙන්නේ අජ්ජත් බව. ඊපස්සේ අපි හිතමු එයා දැන් ඒකෙන් යම්සි පරිචයක් ලැබුවා, හැකියාවක් තියෙනවා. එයා දැන් වේදනානුපස්සනාව හරහාත් ඒක ඇති කරගන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් මේ අර ඒ කියන්නේ උපක්‍රමශීලීව මේ ප්‍රතිපදාවක් වශයෙන් මේක වඩන්න තාම උත්සාහවත් වෙන අවස්ථාව. දැන් මෙහෙම වඩාගෙන ගියාට පස්සේ දැන් අර ශුන්‍යත තත්ත්වයක් හිතේ රඳාපවතින්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපිට සලායතන විභංග සූත්‍රයේදී තව මේ විස්තර වෙන්නේ. කියන්නේ දැන් මුල් අවස්ථාවේදී අරමුණු මත පදනම් වෙච්ච ශුන්‍යත තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකයි බුදුහාඳුරේ ඒකට නමක් දෙනවා නානත්තා නානත්තසිතා. උපේක්ඛා නානත්තා නානත්තසිතා. මේ යම්සි උපේක්ෂාවක් පහළ වෙලා තිනවා. ඒ උපේක්ෂාව හැබැයි නානත්වයක් තියෙනවා. ඒකට පිවිසිච්ච මාර්ග විවිධයි. මේ විවිධ මාර්ග හරහා තමයි පිවිසුනේ. හැබැයි මේ ලබන ප්‍රතිඵලය තව වැඩෙන්න ඒ ලැබෙන ප්‍රතිඵලය තව දීර්ඝ කාලයක් හිතේ පවතින්න අන්න යෝගාවචරයේ අර මේ විවිධ මාර්ග ඔස්සේ එන්නේ නැතිව ඍජුවම හිත එතනට දාන්න උත්සාහන්ත වෙනවා. එතන තියෙන උපේක්ඛා ඒකත්තසිතා. දැන් ඒකත්වයකින් යුක්ත උපේක්ෂාවක් දැන් තියෙනවා. දැන් ආයි විවිධ මාර්ග වලින් එන්න දෙයක් නැහැ. එයා ඍජුවම හිත එතෙන්ට දානවා. එතකොට ඇත්තටම මේ බුදුහාඳුරේ ඒකාර්ථ දක්වන්නේ අරූප සමාධියක් වගේ. දැන් මෙතන තියෙන්නේ නිකන් අරූප සමාධි තත්ත්වයක්. මේක ආපු පාරක් පේන්නේ නැහැ. කෙලින්ම හිත එතෙන්ට දානවා යා. එතන ආනින්ජ තත්ත්වයක් තියෙන. හිත නොසැලෙන තත්ත්වයකට පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක තමයි දිනු කරගෙන ඉස්සරහට යන්නේ. ඉතින් ඒ தත්ත්වය දිනු කරද්දී බුදුහාඳුර කියන්නේ ඒක ඒකත්වයක්. මෙතන තියෙන්නේ නානත්වයක් නෙවෙයි. මෙතන තියෙන්නේ ඒකත්වයක්. ඒකත්ව උපේක්ෂාවක්. ඉතින් එතකොට එයාට අර වගේ නැවත අරමුණු ඔස්සේ හිත දමදමා ඉන්න අවශ්‍ය නැහැ. අරමුණු විපස්සනා කර ඒවට හිත යොමු කර ඉන්න උවමනාවක් නැහැ. එයා ඍජුවම හිතේ නිකන් රෙජිස්ටර් වෙලා තියෙන්නේ මේ මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා කියලා නිකන් හිතේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. හිතේ ඒ ගැන හැඟීමක් තියෙනවා. හිත එතෙන්ට දාන්න පුළුවන් යහුසුලුවම. ඒකට ආයි නැවත අර වගේ අනිත්‍ය ස්වභාවය දැක ඉනීමක් නෙමෙයි දැන් බලාපොරොත්තු වෙන්නේ. මේ தත්ත්වය තුළ හිත පැවැත්වීමක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එහෙම පාත්වමින් ඉඳද්දී ආයිත් හිත ගිහිලා යා විසින්ම උපාදාන කරන්න ඉඩ තියෙනවා. එතකොට අන්න යමක් කරන්න තියෙනවා. එතකොට අන්න ආයෙත් හිත නිදහස් කරගන්න අවශ්‍යයි. ඒකයි අර අපි දුමු ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒකයි බුදුහාඳුර කියන්නේ දැන් මෙයා ඉන්නවා මේ ඉන්ද්‍රයන්ගෙන් එහෙම එක්සයිට්මන්ට් එකක් නැතිව ඉන්ද්‍රයන්ගෙන් එන උද්දීපනයක් උසිගැන්වීමක් නැතිව ඉන්න තාක් එයා ඉන්නේ අනිශ්චිතව. එයා ඉන්නේ උපේක්ෂාවේ. හැබැයි ඔන්න ආයෙත් ගිහිල්ලා හිතේ මනාපයක් පහළනවා. ආයෙත් ඇහෙන් රූපයක් දැක්ක ඔන්න මනාපයක් පහළනවා. ආයෙත් ඔන්න අමනාපයක් පහළනවා. ඔන්න ආයෙත් හිත තිගැස්සුණා. ආයෙත් අර තිබිච්ච සරල උපේක්ෂාව මධ්‍යස්ථ බව වෙනුවට අන්න ආයෙත් හිත උඩට හරි යටට හරි ගියා. දැන් ඉතින් බුදුහාඳුර කියනවා දැන් ඔතන ඉන්න එපා. ඕක හරි ඕලාරිකයි, ඕක සංකතයි, ඕක පටිච්චසමුප්පන්නයි. ආයෙ යන්න අර පරණ හිටිය තැනට. ඉතින් එතකොට මේ පරණ හිටිය තැන ඉඳීම තමයි දැන් ප්‍රතිපදාව වෙන්නේ. යම් වෙලාවක හිත ගිහින් උපාදාන කළොත් එතන නිදහස් කර ගැනීම තමයි විපස්සනාව වෙන්නේ. අවර ස්වභාවය. එතන ඉන්නවනම් ආයි අර විදියට කරන්න දෙයක් නැහැ නේද? අන්න හරි. ඉන්නවා නම් එතන ආයි අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එතන පවත්වන්න විතරයි තියෙන්නේ. මොකද ඒක තියෙන දෙයක් නේ. හැබැයි හිත යා විසින්ම අපේ තියෙන ආසව අනුසය ධර්ම නිසා එයා ආයි ගිහිලා පැටලුනොත් ඉතින් අපිට තියෙනවා ආයාව නිදහස් කරගන්න. එහෙමයි පැහැදිලි සාමස. හොඳයි. කොබාසේ නිදුක් බව නිරෝගී බව ආතන තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව ආනන්ද මානගිරි මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි අද මේ ධර්ම සාකච්ඡාවේදී කියවුණා මේ නිග්‍රහය වක්ඛාමී කියලා ඊගාව පද තුන මට ලියා ගන්න බැරි වුණා. මට ඒක තේරුම් ගන්නත් ටිකක් අපහසු වුණා අපිට. හරි. කම්පාවෙන් ඒකයිමත් කියලා. ඔව් මේ මහත්තයා මම අර ලින්ක් එකක් දැන් මේ chat එකට දාලා තියෙනවා. එතන මේ මුළු සූත්‍රයම මේ වෙබ් එකටත් දාලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ මේ ඒ කියන්නේ දැන් ඉන්නව නම් ආයෙ දාන්න
ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව හික්මවද්දී ශ්‍රාවකයන්ව හික්මවද්දී නැවත නැවත නිග්‍රහ කර ඕක කරපුව එක වැරදි ඔතන මෙහෙමයි කරන්න තිබුණේ කියලා අර නැවත නැවත පුන කියන ගතියක් තියෙනවා. ඊළඟට දොස් පෙන්න කියන ගතියක් තියෙනවා. පචයිහ වක්කාමි කියලා ඒ දොස් පෙන්න කියන ගතියක් තියෙනවා. ඉතින් එතකොට නිකන් සමහරට තියෙන්නේ නිකන් බැලුවාම අර හිතරි දෙන්න පුළුවන් නේ ඔහම කියද්දි. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ දැන් මම මේ අර කුඹල්කාරයේ මැටි මේ අමු මැටි වලන් හදන විදිහට නෙමෙයි මේ මම වැඩ කරන්නේ. මම වැඩ කරන්නේ හරියට මේ පිච්චිච්ච වලන් වල තියෙන හොඳ වලන් ටික තෝරගන්න කෙනෙක් වගේ. ඒකට එයා quality check එක. quality exactly අන්න right. quality check එකක් මම කරන්නේ. එතකොට මම හොඳම quality ටික තමයි මම තියාගන්න හදන්නේ. તો මම මේ දැන් මේ පොඩ හදා එහෙම ඉන්න මං කාලේ නාස්ති කරන්නේ නැහැ. එහෙම සත්‍යයක් තමයි කියන්නේ. දැන් බැලුවම අසාධාරණ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. ඒක අර මේ වැඩි තියෙන දැන් බල්බ් වල quality check කරන්න බෑනේ. ඒක නරකට විසි කරන්න වෙන්නේ නේද? ඒක කෙලින් ඒක ඉතින් ඔතන උපකල්පනයකුත් ස්වාමීන් වහන්සේ කරන්නට ඉතින් බුදුරජාණන් වහන්සේගේ සර්වඥභාවයෙන් ඉතින් ඒක පැහැදිලි කරගන්න පුළුවන් අපේ දිනුව සහ නොදිනුව ගැන අදහසක් අනිවාර්යයෙන්ම ඇති නේද? ඇති. අනිත් එක තමයි දැන් ඔය මේ මීට වෙනත් සූත්‍ර දේශනාවලදී එහෙම දේශනා කරනවා දැන් විවිධාකාර මේ කණ්ඩායම් ඉන්නවා. හිතන්න දැන් භික්ෂු පිරිසක් උන්වහන්සේ වෙනුවෙන්ම මහාන වෙච්ච භික්ෂු පිරිසක් ඉන්නවා. භික්ෂුණී පිරිසක් ඉන්නවා. ඊට පස්සේ උන්වහන්සේ සරණ ගිය උපාසක උපාසිකාවන් පිරිසක් ඉන්නවා. ඊළඟට උන්වහන්සේව එච්චරම විශ්වාස කරන්නේ නැති අන්‍ය ලබ්ධික තව පිරිසක් ඉන්නවා. ඊළඟට සම්පූර්ණයෙන්ම උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන ඔන්න තවත් පිරිසක් ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ පිරිස් අතරින් මගේ වැඩිම ඉක්මන් අවධානය යොමු වෙන්නේ අර මං වෙනුවෙන්ම මහාන වෙලා ජීවිතේ කැප කරපු මෙන්න මේ භික්ෂු භික්ෂුණී කියන පිරිස වෙත තමයි මගේ අවධානය යොමු වෙන්නේ. ඊට පස්සේ මගේ අවධානය යොමු වෙනවා අර මාව සරණ ගිය උපාසක උපාසිකාවන් වෙතට. ඊට පස්සේ තාම මාව අවිශ්වාසයකුත් නැති විශ්වාසයකුත් නැති මේ අඩමාණේ ඉන්න පිරිස ගැන ඊට පස්සේ තමයි මට අවධානය යොමු වෙන්නේ. ඊට පස්සේ තමයි මගේ අවධානය යොමු වෙන්නේ මාව ප්‍රතික්ෂේප කරන පිරිස ගැන. ඉතින් එතකොට ඒ තේරෙනවා නිකන් අර අපි අර අරගෙන ආපු යම්සි නිකන් අපිටම ප්‍රතිපදාවක් එහෙම නැත්නම් පාරමිතා ටිකකුත් ඉතින් මෙතෙන්දි බලපානවා. ඉතින් එතනනේ යම්සි පාරමිතා ශක්තියක් නිසානේ අර හරියටම නිකන් ඒක රේඛීය වගේ ගමන් කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන දෙයට අනුගත වෙන්නේ ඒ මාර්ගයේ හික්මෙන්නේ මේ පැත්තට අපිත් දිනු කරපු යම්සි දෙයක් අපේ පෙර භවවල තිබිලා තියෙනවා. ඉතින් එහෙනම් ටක් ගාලා බුදුහාමුදුරු යමක් කියද්දී මේක තමයි ඇත්ත මේක තමයි නිවැරදි මේක මමත් කරන්න ඕනේ කියලා අන්න එතනට යොමු වෙන ගතියක් තියෙනවා. අන්න එයාව ඒතර හදන්න ලේසි. එයාට පොඩ්ඩක් පාර පෙන්නලා දීපු ගමන් එයාට තියෙන්නේ ටක් ගාලා ඒ පාර යන්න. ඉතින් ඒකනේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ දහම එක වාක්‍යයක් ඇහෙනකොටම උන්වහන්සේ සෝවාන් වුණා. මොකද ඒ පාරමයි ගිහිල්ලා තිබුණේ. තව පොඩ්ඩක් නිකන් අර ඒ බීජය මේ රෝපණය කරන්න විතරයි තිබුණේ. ඉතින් අන්න ඒ වගේ ඉතින් අර ඔතන ඉතින් එකාතකින් අර පුද්ගල බෙහෙදයක් එන්නේ. අර ඇතම් කෙනෙක් ඉන්නවා උද්ගටි සංඤ්ඤු කියලා, තවත් පිරිසක් ඉන්නවා විපති සංඤ්ඤු කියලා, තවත් පිරිසක් නෙය්‍ය පදපරම කියලා ඉන්නවා. ඉතින් අර උද්ගටි සංඤ්ඤු පුද්ගලයාට ලේසි වැඩේ කරගන්න. එයා සෑහෙන දෙයක් දිනු කරලා තියෙනවා. ඒගොල්ලෝ තමයි ඉතින් ක්‍රීම් එක වෙන්නේ. ඒගොල්ලෝ තමයි ස්පිරිට් එක වෙන්නේ. ඒගොල්ලෝ ටක් ගාලා වැඩේ කරගන්නවා. තවත් පිරිසක් ඉතින් පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ කරගන්නවා. තවත් පිරිසට සෑහෙන විස්තර කරලා දීලා සෑහෙන ප්‍රතිපදාවක් වඩනකොට අන්න ඒ අය කරගන්නවා. අනිත් පිරිසට ඉතින් කොච්චර කියලා දුන්නත් වැඩක් නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හොඳයි අපිට තව ප්‍රශ්නයකට වගේ යන්න පුළුවන්. ජයංග මහත්තයා අත උස්සලා තිනවා. ආයි කියන ජයංග මහත්තයා. තෙරුවන් සරණයි හාමුදුරනේ. ඔව්. දැන් අර භාවනා කරගෙන යනකොට සම්බන්ධයෙන් මේ දැන් ওই ආනාපානසතිය බලනකොට දැන් මුලින්ම වගේ දැන් ආනාපානසතිය අතර මේ දෙකක් අතරේ පරතරයමත් හොඳට පෙනීගෙන යනවා. ඒ උනාට දැන් ওই ශුන්‍යතා කියන මට්ටමට එන්නේ නැහැ කියලා වගේ කිල්ලක් එනවා. ඒ ප්‍රශ්නේ සිත හැමතිස්සෙම මොකක් හරි නිකන් සිත වැඩ කරන බවක් වගේ නිකන් දැන් අර අතර බලාගෙන ඉන්නකොට හරි. ඒ නිකන් සියුම්ම මොකක් හරි දිගට එක්ක සිතුවිල්ලක් වෙන බලයි මම අර යාන
සියුම් වෙච්ච වෙලා ඒ මොහොත නිකන් නොදැන මොහොත ගැන හිතන දෙයක් හරි නිකන් සිතත් නිකන් වැඩ කරන බව තමයි ටිකට පෙනීගෙන යන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මේවා අපි කතා කළා කියලා මේවා අපි බලෙන් ඇති කරගන්න උත්සාහ කළ වැඩක් නැහැ. මේක ඒවි. මේව ඇවිල්ලා ප්‍රතිඵලන එක අතකින්. මේ ශුන්‍යත තත්ත්වය කියන එක ප්‍රතිඵලයක්. අපි අත්දකින්න යෝගාවචරයක් අත්දකින්න ප්‍රතිඵලයක් තමයි පස්සෙයා දියුණු කරන්නේ. පස්සෙයා මාර්ගයක් බවට පත් කරන්නේ. ඒ නිසා දැම්ම ඕවා ආවේ නැහැ කියලා අත්දැකේ නැහැ කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි තියෙන්නේ අපි කරගෙන යන භාවනාව කරන්නයි තියෙන්නේ. අපි එතකොට මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කවදා හරි පොඩ හිත දේවල් ඇසුරු කරනවා වෙනුවට ඇසුරු නොකර ඉන්න පටන් ගන්නවා. දේවල් උපාදාන කරනවා වෙනුවට උපාදාන නොකර ඉන්න පටන් ගන්නවා. ඒ සඳහා වැඩි යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒක පොඩ දියුණු කරන්නයි තියෙන්නේ. ඒකට තමයි දැන් ඔය සිතුවිලි වගේ දේවල් නිකන් අර නිකන් ප්‍රකටවත් නෙවෙයි නිකන් ඇතුලේ නිකන් අර මම කෙනෙක් හරි මොකාරි හිතන දෙයක් කියලා දැනෙන එක දේ. ඒතකොට ඒක බලන් ඉන්නවද ඒක නැත්නම් නිකන් අතහැරලා දාලා වගේ ඉන්න දෙයක්ද කරන්න තියෙන්නේ. ඔව් කමන්නේ. ඒ කියන්නේ සිතුවිලි එනවා නම් ඒක දැකලා අතහැරින්න පුළුවන්. ඒවා දිහා අර එනවත් නෙවෙයි දාන්න නිකන් ඇතුලේ නිකන් මොකක් හරි දෙයක් වැඩ කරනවා දිගට නිකන් අර කෙනෙක් ඉඳගෙන මොකක් හරි නිකන් ලාවට හිතන ගතියක් වගේ අන්න එහෙම දෙයක් තමයි තියෙන්නේ. පේන තියෙන්නේ. කමක් නැහැ. ඒකට කමක් නැහැ. ඒ කියන්නේ දැන් ඒකයි අර දැන් අපි දැන් හිතන්න අපේ හිත කලින් බොහොම බහුල වශයෙන් රාග ද්වේෂ මෝහ ඇසුරු කරමින් බොහොම ගොරෝසු මට්ටමක තිබුණා. ඊට පස්සේ දැන් අන්නේ ගොරෝසු මට්ටම වෙනුවට ඉඳලා හිටලා රාග ද්වේෂ මෝහ එන තත්වයකට ඔන්න හිතපත් වුණා. හැබැයි බොහොම ප්‍රකට වෙනවා බොහොම ප්‍රබල වෙනවා. තවත් ටිකක් යනකොට ඔන්න ඒවා දැන් එච්චර එන්නේ නැහැ. කලාතුරකින් එනවා. තවත් කාලයක් යනකොට ඒවා ටිකක් දුර්වල වෙන්නේ. දැන් මේවා එනවා නිකන් ටිකක් දුර්වලයි. ඒ තරම්ම ප්‍රබල තත්වයක් නැහැ. තවත් ඉතින් යනකොට මේවා නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ තියෙනවා. නිකන් ළඟ තියෙනවා හැබැයි හිතට ඇතුළට ඇවිල්ලා මේ gedara ඇතුළට ඇවිල්ලා gedara ඇතුලේ කරදර කරන්නේ නැහැ. හැබැයි වත්තේ පිටියේ තාම ඉන්නවා. එහෙමයි සාන්නා තේරෙනවා. ඉතින් ලේසි නෑ ඉතින් වට්ටිනුත් එළවල දාන්නයි වෙන්නේ ඉතින්. එහෙමයි සාන්නා. දැන් කාලයක් තිස්සේ ওই තත්ත්වය තමයි තියෙන්නේ. බලමු ඉතින් මේ වැටක් ගහ ගන්න වෙනකොට යා ශක්තිමත්. හොඳයි එහෙනම් ඉතින් අදත් අපි පැය දෙකක් වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. වෙනත් ප්‍රශ්න නැති බවයි පේන්න තියෙන්නේ. එහෙනම් අදත් අපි මේ විදිහට ධර්ම දේශනාවට අහුම්කම් දීමෙන් ධර්ම සාකච්ඡාවට සහභාගී වීමෙන් ජනිත කරගත් ආ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු 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 සාදු. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නැමද අප සැමට নমස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සින්තුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියං සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට අපි නිදුක් නිරෝගී සුවතාවය ප්‍රාර්ථනා කරමු. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.